අයිබෝන් ආදරණීය දුව දරුවනි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ ගිණුම් කරන්නේ ඉතාමත් වැදගත්ම පරිච්ඡේදයක්. අපි සාකච්ඡා කරමු යන පරිච්ඡේදය තමයි විෂය නිර්දේශයේ 12 වන එකකය. ඒ තමයි සමාගම් ගිණුම්කරණය. අපි මේ වන විට සමාගම් ගිණුම්කරණය යටතේ උප එකක තුනක් හඳුනාගත්තා. පළවෙනි එකකයේ තුලින් සීමිත සමාගමක නෛතික පසුබිම සාකච්ඡා කළා. දෙවන උප එකකයේ තුලින් කොටස් නිකුත් කිරීම පාඩමට අදාළ අභ්‍යාස සිදුව. තුන්වන එකකයේ තුලින් සංචිත ප්‍රාඥානිතකරණය සහ හිමිකම් නිකුතුව හා ඒ ආශ්‍රිත අභ්‍යාස සාකච්ඡා කිරීමක් සිදු කළා. අපි අද හතරවෙනි පාඩම එකේ 12 වෙනි පාඩම එකකේ හතරවන පරිච්ඡේදයේ වශයෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. සමාගම් වල වැදගත්ම කොටස ඒ තමයි සීමිත සමාගම් වල මූල්‍ය ප්‍රකාශ පෙළල කිරීම. මෙම පරිච්ඡේදය යටතේ අපිට අභ්‍යාස ගණනාවක් සාකච්ඡා කරන්න තිබෙනවා. ඒ නිසා අපි අපගේ පහසුව සඳහා මේ පරිච්ඡේදය අපි කොටස් කිහිපයකින් බෙදා වෙන් කරගන්නවා. මේ 12 කියලා ගන්නවා මේ පළවෙනි පරිච්ඡේදය. පළවෙනි කොටස 12.5 කියලා අපි ගමු. දෙවෙනි කොටස 12.6 කියලා අපි ගමු. තුන්වෙනි කොටස ආදී වශයෙන්. මොකද මේ සමාගම් මූල්‍ය ප්‍රකාශ එකක් මූල්‍ය ප්‍රකාශනයක් සෑදීමට සැලකිය යුතු වෙලාවක් අපිට යනවා. දෙක අපිට අභ්‍යාස සුළු ප්‍රමාණයක් අධ්‍යයනය කරලා ප්‍රමාණවත් දැනුමක් ලබා ගන්න ප්‍රමාණවත් වන්නේ නැහැ. අභ්‍යාස ගැටලු සැලකිය යුතු ප්‍රමාණයක් අපි සාකච්ඡා කළ යුතු වෙනවා. මොකද ගොඩාක් දේවල් විශේෂයෙන් ප්‍රමිත ගිණුම් කරන ප්‍රමිත ආශ්‍රිත යෙදීම් ප්‍රමිති හඳුනාගත් න්‍යාය භාවිතයට ගැනෙන්නේ මේ මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීම කියන පාඩම යටතේ. හොඳයි. මුලින්ම අපි හඳුනා ගමු සීමිත සමාගම් වල මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීමේදී අපිට අදාළ වන අපගේ විශේෂ සීමාව අපි මෙහෙම හඳුනාගමු. සීමිත සමාගමක මූල්‍ය ප්‍රකාශ අපිට තියෙනවා කතා කරන්න යටතේ පොදු පරමාර්ථ සඳහා සකස් කරන මූල්‍ය ප්‍රකාශ, ඒ වගේම විශේෂ පරමාර්ථ සඳහා සකස් කරන මූල්‍ය ප්‍රකාශ, ඊළඟට ඒවා පිළිල කිරීමේ අවශ්‍යතාවය අපි සාකච්ඡා කරන්න ඕනේ. ඊළඟට පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ, ඒ වගේම විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු. මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව, ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිත කමිටු නිර්දේශ, 2007 අංක 7 දරන සමාගම් පනතේ නිර්දේශ, දේශීය ආදායම් බදු පනතේ නිර්දේශ, සේවක අර්ථසාධක අරමුදල් පනත හා සේවක භාරක අරමුදල් පනත් තුළ අදාළ නිර්දේශයන්, මුදල් ප්‍රවාහ ප්‍රකාශ ප්‍රමිතියේ නිර්දේශයන්. මෙන්න මේවා තමයි ප්‍රධාන වශයෙන්ම සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී අපිට මඟ පෙන්වන නිර්දේශයන් වන්නේ. අපිට දැන් මෙම සටහනට අනුව දැන් සීමිත සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම වශයෙන් අපිට කතා බහ කරන්න වෙනවා. මූල්‍ය ප්‍රකාශය යටතේ ලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශන අපි කෙටියෙන් කියමු වෙනස් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය ගැන කතා කරන්න ඕනි. හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය ගැන කතා කරන්න ඕනි. ඒ වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ගැන කතා කරන්න ඕනි. ඒ වගේම ගිණුම් කරන ප්‍රතිපත්ති හා සටහන් පිළිබඳව කතා කරන්නට ඕනි. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය අපිට අයිති වෙන දෙයක්. මූල්‍ය සමාගම් සීමිත සමාගම් වල මුදල් මූල්‍ය ප්‍රකාශ වලට අයිති වෙන දෙයක්. නමුත් අපි මේ පාඩම යටතේම වෙනම ස්වාධීන මාතෘකාවක් වශයෙන් අපි අධ්‍යයනය කරන්නේ. මොකද ඒක සැලකිය යුතු කරුණු ටිකක් අපිට අධ්‍යයනය කරන්න තියෙන නිසා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය අපි කතා කරනවා සමාගම් යටතේම 12 වන පාඩම යටතේම ඒක වෙනම ස්වාධීන පාඩමක් වශයෙන් අපි සාකච්ඡා කරමු. ඊළඟට මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග අපි මීට කලින් කතා කළා ප්‍රමිත පාඩමේදී ආදායම් හා වියදම් පිළිබඳව හඳුනා ගැනීම, නිර්වචනය කිරීම හා මැනීම සම්බන්ධව, වත්කම් වගකීම් හිමිකම් සම්බන්ධව, ඒ වගේ මුදල් ප්‍රවාහ ප්‍රකාශන යටතේ අපි මුදල් ප්‍රවාහයන් කතා කරනවා. කෙසේ නමුත් මම මේ දක්වා තිබෙන්නේ මේ 12 වන පාඩම් ඒකකයේ තුලදී අපට අධ්‍යයනය කරන්න තිබෙන සම්පූර්ණ විශේෂ සීමාව. අපිට මේක 12 1 2 3 4 5 6 7 8 ආදී වශයෙන් අනු කොටස් අනු පරිච්ඡේද ගණනාවක් තුලදී අපිට සාකච්ඡා කරන්න වෙනවා. එක පාඩම් ඒකකයකින් දෙකකින් මේක අවසන් වන පරිච්ඡේදයක් නෙමෙයි, දැවැන්ත ඒකකයක්. අපි මේ පාඩම් ඒකකය 13 වන ශ්‍රේණියේ තියෙන ප්‍රධානම පාඩම් ඒකකය අපි ඒක කාලය අරගෙන අපි ඒ විදිහට ක්‍රමානුකූලව අධ්‍යයනය කරමු. ඔබටත් තියෙන්නේ මේ පාඩම් පෙළ හරියට මුල සිටම ක්‍රමානුකූලව පරිශීලනය කිරීම. හොඳයි. අපි ඊළඟට බලමු සීමිත සමාගමක මූල්‍ය ප්‍රකාශ. තමයි ප්‍රධාන වශයෙන්ම කියන්නට ඕනි සීමිත සමාගමක මූල්‍ය ප්‍රකාශ ඒ පිළිල කරන අවශ්‍යතාවය පදනම් කරගෙන
අපි ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදනවා. එකක් අපි කියනවා විශේෂ පරමාර්ථ සඳහා පිළිල කරන මූල්‍ය ප්‍රකාශ, දෙක අපි කියනවා පොදු පරමාර්ථ සඳහා පිළිල කරන මූල්‍ය ප්‍රකාශ. ඒ අනුව සීමිත සමාගමක මූල්‍ය ප්‍රකාශ දෙවර්ගයක් කියලා කිව්වත් නිවැරදි. නමුත් මෙහිදී උසස් පෙළ පන්තියේදී වැඩිපුරම අපිට අවධානය යොමු කරන්න තිබෙන්නේ පොදු පරමාර්ථ සඳහා පිළිල කරන මූල්‍ය ප්‍රකාශන සම්බන්ධව. අපි ඉස්සෙල්ලාම බලමු මොකක්ද මේ විශේෂ පරමාර්ථ සඳහා සකස් කරන මූල්‍ය ප්‍රකාශන කියලා කියන්නේ. ළමයි ඔබ දන්නවා සමාගමක කළමනාකරණ කටයුතු සිදු කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින්. ඒ වගේම එයට සහාය වෙන්න ව්‍යාපාරයේ කළමනාකරණ මණ්ඩලයකුත් සිටිනවා. මේ ව්‍යාපාරික පරිපාලන කටයුතු සිදු කරන කළමනාකරණ කටයුතු සිදු කරන කළමනාකරුවන්ට ව්‍යාපාරයේ පිළිබඳ අතීත මූල්‍ය තොරතුරු ගත වූ ගිණුම් වර්ෂය තුළ, ගත වූ මාසය තුළ, ගත වූ කාර්තුව තුළ අදවසේ අතීත මූල්‍ය තොරතුරු වල අවශ්‍යතාවය නිරන්තරයෙන්ම පැන නගිනවා. මේ අනුව මේ කළමනාකරණ අවශ්‍යතාවයන් සඳහාම ඒ අය උදෙසාම ඒ අයගේ අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන්ම මූල්‍ය ගිණුම්කරණය විසින් සම්පාදනය කර දෙන මූල්‍ය ප්‍රකාශ අපි හඳුන්වනවා විශේෂ පරමාර්ථ සඳහා පිළිල කරන මූල්‍ය ප්‍රකාශ කියලා. මෙතන විශේෂ පරමාර්ථයන් කියලා අදහස් කරන්නේ කළමනාකරුවන්ගේ අවශ්‍යතාවයන් සඳහා. කළමනාකරණ අවශ්‍යතාවයන් සඳහා ඒ වෙනුවෙන්ම පිළිල කරන මූල්‍ය ප්‍රකාශ. මෙම මූල්‍ය ප්‍රකාශ සමහරක් වෙලාවට නිශ්චිත කාල පරිච්ඡේදයක් කියලා වෙන් කරලා නැහැ. අවශ්‍යතාවය අනුව මාසිකව හැදෙන්න පුළුවන්, කාර්තු වශයෙන් හැදෙන්න පුළුවන්, අර්ධ වාර්ෂිකව හැදෙන්න පුළුවන්, වාර්ෂිකව හැදෙන්නත් පුළුවන්. නමුත් මේ කළමනාකරණයේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම වෙනුවෙන් සකස් කරන මූල්‍ය ප්‍රකාශ තමයි අපි කියන්නේ විශේෂ පරමාර්ථ සඳහා පිළිල කරන මූල්‍ය ප්‍රකාශ කියලා. මේ මූල්‍ය ප්‍රකාශයන්ට විශේෂම අයත් වෙනවා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ඒ වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීම ප්‍රකාශනත් අපිට ඒගොල්ලන්ට ඇතුළත් කරන්නට පුළුවන්. ඒතර මේ විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම ඒ ආකාරයෙන් සිදු වුවත් උසස් පෙළ පන්තියේදී විභාගවලදී වැඩිපුරම අවධානය යොමු කරන්න ඔබගෙන් දැනුම පරීක්ෂා කර බලන්නේ පොදු පරමාර්ථ සඳහා සකස් කරන මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන්. එසේ නමුත් තමුන් දැනගෙන සිටිය යුතුයි විශේෂ පරමාර්ථ සඳහා සකස් කරන මූල්‍ය ප්‍රකාශන කියන මොනවාද? ඒවා පිළිල කරන ආකාරය. බොහෝ වෙලාවට මේ ආකෘතිය ගත්තාම බොහෝ වෙලාවට අර හවුල් ව්‍යාපාරවලදී අපි ආදායම් ප්‍රකාශනය පිළිල කර ආකාරයට තමයි. මූලදත්ත ප්‍රකාශනත් ඒ ආකාරයට තමයි. කියන්නේ විශේෂ වෙනස් වීමක් එහි අපි දකින්න පුළුවන් කමක් නැහැ. නමුත් එය ඉදිරිපත් කිරීමේදී ආකෘතියේ ලොකු වෙනසක් නැහැ. හවුල් ව්‍යාපාර ගිණුම් කරන්නට සාපේක්ෂව බැලූ කල කළමනාකරණ අවශ්‍යතාවයන් සඳහා ඒ අවශ්‍ය කරන තොරතුරු ඇතුළත් වන ආකාරයට මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම සිදු වෙනවා. මෙතින්දී අවශ්‍ය කරන තොරතුරු උනත් ඇත්තටම ඒවා කළමනාකරණ අවශ්‍යතාවයට අනුව තමයි ඇතුළත් කළ යුතු තොරතුරු තීරණය වන්නේ. ඒ කියන්නේ ඒවා විස්තරාත්මකව දක්වනවාද කියන එක. තව විදිහක අපිට මේ විශේෂ පරමාර්ථ සඳහා වන මූල්‍ය ප්‍රකාශ නම් කරන්න පුළුවන් විස්තරාත්මක මූල්‍ය තොරතුරු කියලා. විස්තරාත්මක මූල්‍ය ප්‍රකාශ කියලා. ඒකට හේතුව මේ විශේෂ පරමාර්ථ වෙනුවෙන් පිළිල කරන මූල්‍ය ප්‍රකාශ වලට ඒවා අභ්‍යන්තර පරිහරණය සඳහා පමණක් තිබෙන නිසා සමාගමට අදාළ සියලුම මූල්‍ය තොරතුරු කළමනාකරුවන් විසින් දැනගත යුතු සෑම මූල්‍ය තොරතුරක්ම නොසඟවා හෙළිදරව් කිරීමක් මෙතන සිදු කරනවා. නමුත් පොදු පරමාර්ථ සඳහා සකස් කරන මූල්‍ය ප්‍රකාශවල හැම මූල්‍ය තොරතුරක්ම අපි ඇතුළත් කරන්නේ නැහැ. ඒ අයට අදාළ වන එයාගේ තීරණ සඳහා වැදගත් වන මූල්‍ය තොරතුරු පමණයි ඇතුළත් කරන්නේ. නමුත් විස්තරාත්මක මූල්‍ය ප්‍රකාශවල සෑම තොරතුරක්ම කළමනාකරුවන් දැනගැනීම අත්‍යවශ්‍ය නිසා එයාට ඇතුළත් දැනගැනීමට හැකිවන ආකාරයට ඒ තොරතුරු ඉදිරිපත් කිරීම කරනවා. මේ බලන්න සමාගමක සම්පත් මෙහෙයවීම පිළිබඳ තීරණ ගනු ලබන්නේ සමාගමේ කළමනාකාරීත්වය හෙවත් අධ්‍යක්ෂක මණ්ඩලයක් විසිනි. අධ්‍යක්ෂකවරුන්ට සම්පත් මෙහෙයවීම පිළිබඳව තීරණ ගැනීම සඳහා සමාගමේ අතීත ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විස්තරාත්මක තොරතුරු අවශ්‍යයි. අතීත ක්‍රියාකාරීත්වය කියන්නේ අතීත කාලය වෙනුවෙන් නේද? සමාගමක විශේෂ පරමාර්ථ හෙවත් කළමනාකාරීත්වයේ අවශ්‍යතා පදනම් කර ගනිමින් සියලුම තොරතුරු ඇතුළත් කරමින් පිළිල කරන මූල්‍ය ප්‍රකාශන අපි නම් කරනවා විස්තරාත්මක මූල්‍ය ප්‍රකාශන නැත්නම් විශේෂ පරමාර්ථ සඳහා පිළිල කරන මූල්‍ය ප්‍රකාශ ලෙස. විස්තරාත්මක මූල්‍ය ප්‍රකාශන වලට සාමාන්‍යයෙන් ඇතුළත් වන්නේ ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, කෙටියෙන් කිව්වොත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මේ තුලින් අපිට
කළමනාකාරීත්වයට අපේක්ෂා කරන තොරතුරු ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන්. නිෂ්පාදන ආයතනයක් නම් මීට අමතරව නිෂ්පාදන ගිණුම සෑදීම කරන්නට ඕනි. නිෂ්පාදන ගිණුම විකුණුම් පිරිවැයේ කොටසක් වශයෙන් අපි ඇතුළත් කරනවා. විස්තරාත්මක මූල්‍ය ප්‍රකාශ වල ඇතුළත් කළ යුතු තොරතුරු කොතෙක් දුරට විස්තරාත්මකව දැක්විය යුතුද යන්න තීරණය වන්නේ කළමනාකාරීත්වයේ අභිමතය අනුවයි. මේ තමයි විස්තරාත්මක මූල්‍ය ප්‍රකාශ හෙවත් විශේෂ පරමාර්ථ සඳහා පිළිල කරන මූල්‍ය ප්‍රකාශ පිළිබඳ හැඳින්වීමක්. හොඳයි. අපි ඊළඟට බලමු පොදු පරමාර්ථ සඳහා පිළිල කරන මූල්‍ය ප්‍රකාශ. මේක තමයි ඉතාමත් වැදගත් කොටස. පොදු පරමාර්ථ සඳහා පිළිල කරන මූල්‍ය ප්‍රකාශ කියලා කියන්නේ ව්‍යාපාරයක මූල්‍ය තොරතුරු කෙරෙහි ඇල්මක් දක්වන ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන සියලු පාර්ශවයන්ගේ දැනගැනීම සඳහා තීරණ ගැනීමට ඉවහල් වන ආකාරයට තීරණ ගැනීමට උපකාරී වන ආකාරයට ඉදිරිපත් කරන මූල තොරතුරු. කොටින්ම කිව්වොතින් ව්‍යාපාරයකට තමන්ට අවශ්‍ය කරන මූල තොරතුරු අවශ්‍ය වෙලාවට ඉල්ලා සිටීම කළ නොහැකි පාර්ශවයන් ඉන්නවා. දැන් කළමනාකරුවන්ට තමන්ට අවශ්‍ය වෙලාවට තොරතුරු ඉල්ලීමක් කරන්න පුළුවන්. නමුත් එසේ ඉල්ලා සිටීමට නොහැකි පාර්ශවයන් ඉන්නවා. අන්න එම පාර්ශවයන් වෙනුවෙන් පොදුවේ සියලුම පාර්ශවයන් පොදුවේ ප්‍රයෝජන ගැනීම සඳහා පිළිල කරන මූල ප්‍රකාශ තමයි අපි කියන්නේ පොදු පරමාර්ථ මූල ප්‍රකාශන කියලා. ඒ අනුව ගත්තාම ව්‍යාපාරික ආයෝජකයින්, ඒ වගේම ණය දෙන ආයතන, ණය හිමියන්, ඒ වගේම තරඟකාරී ආයතන, ඒ සියලුම පාර්ශවයන්ට ව්‍යාපාරයක් කෙරේ උනන්දුවක් දක්වන සියලු පාර්ශවයන්ට පොදුවේ ප්‍රයෝජනට ගැනීමට හැකිවන ආකාරයට ඉදිරිපත් කරන මූල ප්‍රකාශ තමයි අපි කියන්නේ මේ පොදු පරමාර්ථ මූල ප්‍රකාශ කියලා. මේ පොදු පරමාර්ථ සඳහා හදන මූල ප්‍රකාශ තමයි ප්‍රසිද්ධ කිරීමක් කරන්නේ. සමාගම වාර්ෂිකව පවත්වන මහා සභා රැස්වීමේදී මුලින්ම කොටස්කරුවන්ට ඉදිරිපත් කරලා ඉන් පන්තුව ප්‍රසිද්ධ කරන මූල ප්‍රකාශ වන්නේ මේ පොදු පරමාර්ථ වෙනුවෙන් පිළිල කරන මූල ප්‍රකාශ. ඒ නිසා මෙම මූල ප්‍රකාශ අපිට නම් කරන්න පුළුවන් එක ආකාරයට. ප්‍රසිද්ධ කිරීම සඳහා පිළිල කරන මූල ප්‍රකාශ. එහෙම නැත්නම් ප්‍රකාශිත මූල ප්‍රකාශ. එහෙමත් නැත්නම් සමාගමේ වාර්ෂිකව පවත්වන මහා සභා රැස්වීමේදී වාර්ෂික වාර්තාව සමග ඉදිරිපත් කළ යුතු මූල ප්‍රකාශ. මේ ආකාරයට මේ මූල ප්‍රකාශ අපිට විවිධ ආකාරයෙන් ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන්, හඳුන්වන්නට පුළුවන්. මේවා තමයි ඉතාමත් වැදගත්. මේ ප්‍රසිද්ධ කරන මූල ප්‍රකාශ එහෙම නැත්නම් පොදු පරමාර්ථ වෙනුවෙන් සකස් කරන මූල ප්‍රකාශ පිළිල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී තමයි සමාගමක් විසින් සමාගමක ගිණුම් කරන පරිචය හසුරවන බලවේග විසින් පෙන්වා දී තිබෙන සියලුම නිර්දේශයන් අනුගමනය කිරීම කරන්නට ඕනේ. ඒ අනුව සමාගම් පනත මගින් පෙන්වා දෙන නිර්දේශ, ගිණුම් කරන ප්‍රමිත මගින් පෙන්වා දෙන නිර්දේශ, ගිණුම් කරන සංකල්පනාත්මක රාමුව මගින් පෙන්වා දෙන නිර්දේශ, කොටස් වෙළඳපොලේ අතුරු ව්‍යවස්ථා මගින් පෙන්වා දෙන නිර්දේශ, ඒ වගේම දේශීය ආදායම් බදු පනත මගින් පෙන්වා දෙන නිර්දේශ, සේවා නීතියන්ගේ බාරකාර මුදල් පනත, ඒ වගේම සේවක අර්ථසාධකර මුදල් පනත, මේ හැම දෙයකින්ම පෙන්වා දෙන කරුණු පැහැදිලිව අනාවරණය වන විදියට මේ පොදු පරමාර්ථ සඳහා සකස් කරන මූල ප්‍රකාශන පිළිල කිරීම කළ යුතු වෙනවා. නිසා මේක ඉතාමත් වැදගත්. සමාගමක මූල ප්‍රකාශන කිව්වම වැඩි බරතැබීමක් අපි කරන්නට ඕනේ පොදු පරමාර්ථ වෙනුවෙන් සකස් කරන මූල ප්‍රකාශන සම්බන්ධයෙන්. ඒවා තමයි ප්‍රසිද්ධ වෙන්නේ. හින්දා ඒවා හරියම සැලකිල්ලෙන් යුතුව පිළිල කිරීම කරන්නට වෙනවා. මේ බලන්න බාහිර පාර්ශවයන්ගේ අවශ්‍යතා මත පොදුවේ ගිණුම් කරන තොරතුරු සැපයීම සිදු කරන මූල්‍ය වාර්තා මේ නමින් හඳුන්වනවා. ව්‍යාපාරයේ පිළිබඳ ඇල්මක් දක්වන ඕනෑම පාර්ශවයකට පරිශීලනය කළ හැකි වන පරිදි එම ව්‍යාපාරයට අදාළ මූල ප්‍රකාශන මෙසේ පිළිල කර විට ඒවා ප්‍රසිද්ධ කරන මූල ප්‍රකාශන ලෙස අපි හැඳින්වීමක් කරනවා. ප්‍රසිද්ධ කරන මූල ප්‍රකාශන කියලා කියන්නේ ප්‍රකාශිත මූල ප්‍රකාශන කියලා කියන්නේ වාර්ෂික වාර්තාවේ ඇතුළත් කරන මූල ප්‍රකාශන කියලා කියන්නේ මේ එකම අදහස, එකම මූල ප්‍රකාශන වලට. හොඳයි. පොදු පරමාර්ථ සඳහා මූල ප්‍රකාශන පිළිල කිරීමේදී අදාළ කරගත යුතු කරුණු මම මීට මොහොතකට කලින් ඔබට කිව්වා. පොදු පරමාර්ථ උදෙසා සකස් කරන මූල ප්‍රකාශ පිළිල කිරීමේදී ඉතාමත් ඕනෑකමකින් ව්‍යාපාරය ඒ කාර්ය කරන්න ඕනි. එහිදී අදාළ කරගත යුතු ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1 එහි සඳහන් කර තිබෙන නිර්දේශ ආකෘති හා මඟ පෙන්වීම.
දැන් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත පොදුවේ අනුගමනය කළ යුතුයි. මූල ව්‍යාප සමාගම් ගිණුම් කරණයේදී සමාගමක් ගිණුම් කරන කටයුතු කරනකොට ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත පොදුවේ අනුගමනය කළ යුතුයි. එම ප්‍රමිත අතිරිනුත් ප්‍රමිතාංක 1 ඉතා වැදගත්. LKS 1. ප්‍රමිතාංක 1 වෙන් කර තිබුණේම මොකටද? මූල ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධව. මූල ප්‍රකාශ සම්බන්ධව. එතකොට ප්‍රමිතාංක 1 දක්වා තිබෙන ආකාරයට තමයි මූල ප්‍රකාශන හදන්න ඕනේ. ඒතර ප්‍රමිතාංක 1 පැහැදිලිව දක්වලා තිබෙනවා සමාගමක මූල ප්‍රකාශ සම්බන්ධ ආකෘති. විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ ආකෘතිය, ස්කන්ධ වෙනස් වීම ප්‍රකාශනයේ ආකෘතිය, මූලතත්ත්ව ප්‍රකාශනයේ ආකෘතිය, මුදල් ප්‍රවාහ ප්‍රකාශන ආකෘතිය ප්‍රමිතාංක 7 දක්වා තිබෙනවා. ඒ අනුව මේ එහි දක්වා තිබෙන ආකෘතීන් අනුගමනය කිරීම කරන්නට ඕනේ. එහි දක්වා තිබෙන නිර්දේශයන් අනුගමනය කිරීම කරන්නට ඕනේ. එමගින් සිදු කරන මඟ පෙන්වීම අපි අනුගමනය කරන්නට ඕනේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් සීමිත සමාගමක විශේෂයෙන්ම පොදු පරමාර්ථ උදෙසා පිළිල කරන මූල ප්‍රකාශනවලදී අපට මඟ පෙන්වන ප්‍රධානම කරුණක් සාධකයක් වන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1. මේ තියෙන්නේ සීමිත සමාගමක පොදු පරමාර්ථ සඳහා මූල ප්‍රකාශන පිළිල කළ යුතු වන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතවලට අනුකූලවයි. එම ප්‍රමිත අතර මෙහිදී පිළිපැදිය යුතු නිර්දේශයන් බොහෝමයක් අඩංගු වන්නේ LKS 1. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1 ප්‍රමිතිය තුලයි. ඒ අන්තර්ගත දේ සියල්ල අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුම වෙනවා. මේ එක නිර්දේශයක් පොදු පරමාර්ථ මූල ප්‍රකාශන පිළිල කිරීමේදී අපි අදාළ කරගත යුතුයි. මේ ප්‍රමිතිය මගින් තවදුරටත් කතා කළහොත් ප්‍රමිතාංක 1 LKS 1 ප්‍රමිතිය තුලින් අපිට පෙන්වා දෙනවා මෙන්න මෙම ප්‍රමිතිය මගින් මූල ප්‍රකාශන සම්බන්ධව පහ සඳහන් ශේෂ්ත්‍රයන්ට අදාළව නිර්දේශ ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතාමත් වැදගත්. මූල ප්‍රකාශවල මෙන්න මේ ශේෂ්ත්‍රයන්ට අදාළ නිර්දේශයන් මෙම ප්‍රමිතිය ඉදිරිපත් කර තිබෙනවා. ඇත්තෙන්ම අපි ප්‍රමිතාංක 1 විස්තරාත්මකව අධ්‍යයනය කළා මේ වන විටත් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත පාඩමේදී. නේද? 11 වන පාඩම වශයෙන් අපි කතා කළේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතීන්. ඒ අර්ථයේ පළවෙනි ප්‍රමිතිය වශයෙන් අපි හඳුනාගත්ත LKS 1 සම්බන්ධ නේද? කරුණු. මූල ප්‍රකාශවල අරමුණු හෙවත් පරමාර්ථ මෙම ප්‍රමිතිය නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. මූල ප්‍රකාශ සඳහා වන වගකීම මූල ප්‍රකාශ පිළිල කිරීමේ වගකීම තියෙන කාටද කියලා මේ ප්‍රමිතිය සඳහන් කරලා තිබෙනවා. මූල ප්‍රකාශ වල ප්‍රධාන අංග හෙවත් සංරචක මූල ප්‍රකාශයන්ට අයත් වන සංරචක මොනවද කියලා මේ ප්‍රකාශනයේ මේ ප්‍රමිතියේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. මූල ප්‍රකාශන සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සලකා බැලිය යුතු කරුණු මොනවද කියන එක මේ ප්‍රමිතිය සඳහන් වෙනවා. මූල ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී පදනම් වන උපකල්පන මේ ප්‍රමිතිය සඳහන් වෙනවා. මූල ප්‍රකාශ වල ව්‍යුහය අන්තර්ගතය මේ ප්‍රමිතිය සඳහන් වෙනවා. දැන් මේ බොහොමයක් කරුණු අපි ප්‍රමිතාංක 1 යටතේ කතා කළා. මම මේ සාරාංශයක් ඉදිරිපත් කළේ. දැන් මම කිව්වා පොදු පරමාර්ථ මූල ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී පිළිල කිරීම හා ඉදිරිපත් කිරීමේදී අපි අනුගමනය කළ යුතු කරුණු අතර එකක් තමයි ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත. ඒ ප්‍රමිත අතිරිනුත් ප්‍රධානයි ප්‍රමිතාංක 1. ප්‍රමිතාංක 1 තුලින් මූල ප්‍රකාශයන්ට අදාළව මෙන්න මේ කාරණා පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. මේ හැම නිර්දේශයක්ම අපි ප්‍රමිතාංක 1 යටතේ විස්තරාත්මකව අධ්‍යයනය කළා. ඒ ඉගෙනගත්ත කරුණු මෙහිදී අපි ප්‍රායෝගිකව භාවිත කිරීමක් සිද්ධ වෙනවා. හරි නේද? හොඳයි. දෙවෙනි කාරණය පොදු පරමාර්ථ මූල ප්‍රකාශ පිළිල කිරීමේදී පාදක වන ප්‍රධාන දෙවෙනි කාරණය තමයි මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමුවේ නිර්දේශ. ඔබට මතක ඇති අපි දීර්ඝ වශයෙන් මෙම පරිච්ඡේදයත් අපි අධ්‍යයනය කළා ප්‍රමිතාංක 1 යටතේදීම ප්‍රමිත පාඩමේදීම මූල්‍ය ප්‍රකාශ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව. ඔබ දන්නවා මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව කියලා අපි හඳුනාගත්තේ මොකක්ද? මූල්‍ය ගිණුම්කරණයේ සහ මූල්‍ය ප්‍රකාශවල කාර්යභාරය හා සීමා නියම කරනු ලබන මූලධර්ම පද්ධතියක්. දැන් ප්‍රමිතීන්ට අමතරව මූල්‍ය ප්‍රකාශන මූල්‍ය වාර්තාකරණ සංකල්පනාත්මක රාමුව තුලත් අපිට බොහෝමයක් නිර්දේශ ඉදිරිපත් කර තිබුණා. අපි හඳුනාගත්ත ප්‍රාථමික ද්විතීය හා තෘතීය කියලා කොටස් තුනකට බෙදලා අපි හඳුනාගත්ත ඒ නිර්දේශයන් මූල්‍ය ප්‍රකාශවල ඒ මූල්‍ය වාර්තාකරණ සංකල්පනාත්මක රාමුවේ නිර්දේශ සියල්ලම බොහෝම පැහැදිලිව විස්තරාත්මකව ප්‍රමිත පාඩමේදී අපි අධ්‍යයනය කළා. ඒ සියල්ල මෙතින්දී අපි අනුගමනය කළ යුතු වෙනවා. විශේෂයෙන්ම සංකල්පනාත්මක රාමුවේ අන්තර්ගත වන කරුණු අතර ප්‍රධාන කාරණා තිබුණා අපට මතක ඇති. මූල්‍ය ප්‍රකාශවල පරමාර්ථ ගැන පැහැදිලිව සඳහන් කළා. මූල්‍ය ප්‍රකාශවලට පාදක වන උපකල්පන ගැන පැහැදිලිව සඳහන් කළා. මූල්‍ය ප්‍රකාශවල ගුණාත්මක ලක්ෂණ
මතක ඇති ගුණාත්මක ලක්ෂණ අපි කතා කළා. මූලික ලක්ෂණ වැඩි දියුණු කිරීමේ ලක්ෂණ වශයෙන් අපි වෙන් කළ හඳුනාගත්තා. මූල්‍ය ප්‍රකාශයන්ගේ මූලිකාංග. ඒ කියන්නේ වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියන මූලිකාංග අපි දීර්ඝ වශයෙන් අධ්‍යයනය කළා. මේ මූලිකාංග නිර්වචනය කිරීම, හඳුනා ගැනීම, ඒ වගේම මිනුම්කරණය කිරීම. වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් නිර්වචනයන් හඳුනාගත්තා. ඒවා හඳුනා ගැනීමෙන් සම්පූර්ණ කළ යුතු කොන්දේස් කරුණු සාකච්ඡා කළා. ඒවා මිනුම්කරණය කරන ආකාරය සාකච්ඡා කළා. ඒ සිද්ධාන්තයන්ට අනුව තමයි මේ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම හා ඉදිරිපත් කිරීම කරන්නට ඕනේ. ඒ නිසා ගිණුම්කරන ප්‍රමිත වාගේම මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමුවේ තුලින් ඉදිරිපත් කරන නිර්දේශත් පැහැදිලිව මේ පොදු පරමාර්ථ සඳහා පිළිල කරන මූල්‍ය ප්‍රකාශවලදී අපිට එකසේ වැදගත් වෙනවා. පැහැදිලිද? හොඳයි. ඊළඟට මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම LKS එකට අනුව පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන රැස් සංරචකයන් මෙන්න මෙහෙමයි. දැන් LKS එක මගින් පෙන්වා දෙන ආකාරයට කියන්නේ ප්‍රමිතාංක එක මගින් පෙන්වා දෙන ආකාරයට මූල්‍ය ප්‍රකාශයන්ට අයිති සංරචකයන් අපි මීට කලිනුත් වරින් වර බොහෝ අවස්ථාවලදී හඳුනාගෙන තිබෙනවා. මේ සංරචකයන්ට ප්‍රධාන වශයෙන්ම අයිති වන සංරචකයන් පහක් තියෙනවා. මූල්‍ය ප්‍රකාශ වන සංරචකයන් නැත්නම් මූල්‍ය ප්‍රකාශ උපාංග කියලා කියන්න පුළුවන් නේද? එකක් තමයි ලාභ හෝ අලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. ලාභ හා අලාභ ඇතුළුව වෙනත් විස්තීර්ණ ආදායම් සම්බන්ධ වන සම්පූර්ණ ආදායම් ප්‍රකාශනය. කෙටියෙන් කිව්වොත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. ඒ වගේම සමාගමේ කාලච්ඡේදයේ අවසාන දිනට මූල තත්ත්වය දක්වන ප්‍රකාශනය. මූල තත්ත්ව ප්‍රකාශනය. ඒ වගේම කාලච්ඡේදය තුල සමාගමේ හිමිකම නැත්නම් ස්කන්ධය වෙනස් වූ ආකාරය පෙන්눔 කරන වාර්තාව නොහොත් ස්කන්ධය වෙනස් වීම ප්‍රකාශනය. ඒ වගේම කාලච්ඡේදය තුල සමාගමට මුදල් ප්‍රවාහයන් මුදල් ගලා යාම සුදු ආකාරය පෙන්වන මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. ඒ වගේම මේ මූල ප්‍රකාශ පිළිල කිරීමේදී සමාගම විසින් භාවිත කළ ගිණුම් කර ප්‍රතිපත්ති හා අනෙකුත් විස්තරාත්මක සටහන් දැක්වෙන ප්‍රකාශනය. ප්‍රධාන වශයෙන්ම පොදු පරමාර්ථ උදෙසා පිළිල කරන මූල්‍ය ප්‍රකාශයන්ට අයත් වන සංරචකයන් ප්‍රමිතාංක 1 සඳහන් කර තිබෙනවා. මේ සංරචකයන් පහ මෙතන තිබෙනවා. මේ පහම අපි අධ්‍යයනය කළ යුතුයි. එතෙන්දී මම කිව්වා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය කියන එක අපි මේ සමාගම් ගිණුම් කරන යටතේ මේ 12 වෙනි පාඩම යටතේම වෙනම ස්වාධීන එක් පාඩමක් වශයෙන් අපි අධ්‍යයනය කරමු. අනෙක් කොටස් 4 අපි මේකත් එක්කම අපි දිගටම සාකච්ඡා කිරීම කරනවා. ඒ අවසානයේදී මුදල් ප්‍රවාහ ප්‍රකාශනය වෙනම ස්වාධීන පාඩමක් වශයෙන් අපි අධ්‍යයනය කරමු. හොඳයි. ඊළඟට බලන්න දැන් අපි එහෙමනම් ඔය කියන කරුණු විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ මූල තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේ හා ගිණුම් කරන ප්‍රතිපත්ති සටහන් ප්‍රකාශනයේ පිළිබඳව අපි දැන් අධ්‍යයනය කිරීම ආරම්භ කරන්න යන්නේ. මෙතෙන්දී අපට මූල ප්‍රකාශ පිළිල කිරීමේදී අපට ගැළපුම් සටහන් අදාළ වෙනවා. දැන් අපි ගැළපුම් සටහන් පිළිබඳව 12 වන ශ්‍රේණියේදී අපි මූල ප්‍රකාශ පිළිල කිරීමේදී අදාළ වන ගැළපුම් ගණනාවක් පිළිබඳව අපි අධ්‍යයනය කටයුතු කළා. ඒවා ඒ ආකාරයෙන් මෙහිදීත් අපිට අදාළ වෙනවා. ඊට අමතරව සමාගම් වලට ආවේනික ගැළපුම් කිහිපයකුත් තිබෙනවා. අපි මෙතෙන්දී අපි මුලින්ම අන්නේ සමාගම් වලට ආවේනික ගැළපීම් මොනවද කියන එක හඳුනාගෙන ඒවා මුලින්ම අපි ගැළපීම් සිදු කරන ආකාරය කතා බහ කරමු. මෙතෙන්දී සමාගම් වලට ආවේනිකවම විශේෂයෙන් සිදු කළ යුතු ගැළපීම් දෙකක් අපි හඳුනා ගන්නවා. එකක් තමයි බදු ගැළපීම, දෙක බදුපසු ලාභයේ විසර්ජනය කිරීමට සම්බන්ධ වන ගැළපීම්. බදු ගැළපීම සම්බන්ධව අපි මුලින්ම අධ්‍යයනය කරමු. සමාගම් බදු කම්පැනි ටැක්ස් කියන එක. ළමයි දේශීය ආදායම් බදු පනතට අනුව දැන් මම කියවනේ සමාගම් වලට මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීමේ දේශීය ආදායම් බදු පනතත් අදාළ වෙනවා කියලා. તો දේශීය ආදායම් බදු පනතේ සඳහන් වෙනවා නෛතික පුද්ගලයෙකු විසින් උපයන ආදායම මත යදාළ සීමාව ඉක්මවුවහම අනිවාර්යයෙන්ම රජයට බද්දක් ගෙවන්නට ඕනේ. නෛතික පුද්ගලයන් සමාගම රටක ඉන්න නෛතික පුද්ගලයන් රජයට බදු ගෙවිය යුතුයි. උපයන ආදායම් පදනම් කරගෙන. ඒතර අපි දන්නවා අපි මුලින්ම ඉගෙන ගත්තා එදා පාඩමේදී සමාගම් පටන් ගන්නකොටම ආරම්භයේදීම අපි ඉගෙන ගත්තා සමාගමකට නෛතික පුද්ගල භාවයක් තියෙනවා කියලා. ඒ නිසා සමාගම කියන නෛතික පුද්ගල භාවයක් සහිත ආයතනයක්. ඒ නිසා සමාගම නැමැති නෛතික පුද්ගලයා විසින් උපයන ලාභයෙන් කොටසක් රජයට බදු වශයෙන් ගෙවන්නට ඕනේ. මේ අපි හඳුන්වන සමාගමක ආදායම් බදු කියලා. සමාගමක් විසින් විවිධාකාරයේ බදු ගෙවීම් කරනවා. ආදායම් බදු ගෙවනවා, අනිත් පැත්තෙන් වැට් එකතු කළාගේ මත බදු ගෙවනවා.
නමුත් මෙතින්දී අපි සලකා බලන්නේ ආදායම් බදු පිළිබඳව. සමාගම උපයන ආදායම පදනම් කරගෙන උපයන ලාභය පදනම් කරගෙන රජයට ගෙවන බදු සම්බන්ධව. උතර සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී එම ගිණුම් කාලච්ඡේදයේ ලාභය පදනම් කරගෙන ගෙවන බද්ද විශේෂ වියදමක්. එක සමාගමේ වියදමක්. රජයට ගෙවන බද්ද කියන සමාගම විසින් සමාගමේ ලාභය සම්බන්ධව ඇතිවන වියදමක්. හැබැයි සමාගම් පනතේ නිර්දේශයන්ට අනුකූලව මේ බදු කියන වියදම විශේෂ අයිතමයක් වශයෙන් සලකලා මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී එය වෙනමම පෙන්눔 කරන්නට ඕනේ. ඒ අනුව සමාගම් වල මූල්‍ය ප්‍රකාශ හදනකොට අපි බදු කියන වියදම ගැලපීම කරන්න පෙර ලාභය වෙනම හොයාගන්නවා. ඒ කියන්නේ ලාභය ගැලපීම සඳහා පදනම් කරගන්නා ආදායම් වියදම් හඳුනාගෙන බදු කියන වියදම හැර අනිකුත් ආදායම් වියදම් හඳුනාගෙන මුලින්ම ලාභය ගණනය කරනවා. ඒ ලාභය අපි නම් කරනවා බදු පෙර සුද්ධ ලාභය කියලා. බදු අඩු කිරීමට පෙර සුද්ධ ලාභය කියලා. ඒ වගේම බදු වියදම විශේෂ වියදමක් වශයෙන් වෙනම අඩු කරන්නට ඕනේ. බදු පෙර ලාභය ගණනය කිරීමෙන් පසුව බදු වියදම වෙනම පෙන්වන්නට ඕනේ. මේ සමාගම් පනතේ අවශ්‍යතාවයන්. ඒතර බදු වියදම වෙනම පෙන්눔 කළ යුතුයි. හැම සමාගමක්ම තමන්ගේ බදු වියදම වෙනම පෙන්වන්නට ඕනේ. වසරේ ගිණුම් කාලච්ඡේද අදාළ බද්ද. ඊළඟට බදු පසුලාභය වෙනම පෙන්눔 කරන්න ඕනේ. දැන් බදු පෙර ලාභය අපි තුමු රුපියල් ලක්ෂ 10ක් ආව කියලා. අපි ගිණුම් කාලච්ඡේදයේ බද්ද ආදායම් බද්ද වශයෙන් අපි රුපියල් ලක්ෂ 2ක් ඇස්තමේන්තු කළා නම් බදු පෙර ලාභය ලක්ෂ 10යි බදු වියදම ලක්ෂ 2යි. එhmenan ලක්ෂ 10න් ලක්ෂ 2 අඩු කළාම ලක්ෂ 8ක් එනවා. ඒක අපි කියන මොකද්ද? බදු පසුලාභය. ඒතර සෑම සමාගමක් මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී මේ කරුණ අනුගමනය කළ යුතුමයි. මොකද්ද මේ කරුණ කිව්වේ? බදු අඩු කිලන පෙර ලාභය වෙනම පෙන්눔 කරන්න ඕනේ. කාලච්ඡේද සඳහා වූ බද්ද වෙනම පෙන්눔 කරන්නට ඕනේ. ඒ මත ඒක අඩු කළ පසු ලාභය වෙනම පෙන්눔 කරන්නට ඕනේ. ඒ වගේම මේ කාලච්ඡේදයට අදාළ බදු ප්‍රමාණයෙන් යම් කිසි ප්‍රමාණයක් ගිණුම් කාලච්ඡේදයේ අවසානයේ හිඟව තිබෙනවා නම් තවම රජයට ගෙවල නැති ප්‍රමාණයක් වගකීමක් බදු වගකීමක් තිබෙනවා නම් ඒ බදු වගකීමත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වෙනම පෙන්눔 කරන්නට ඕනේ. ඒ බදු වගකීම වෙනත් දෙයක් තුල ඇතුළත් කරන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් රජයට අපි කාලච්ඡේදයේ බද්ද ඇස්තමින්දු කළා කියමු රුපියල් ලක්ෂ 2ක්. ඒකේ ලක්ෂ එකමාරයි දැනට ගෙවලා තියෙනවා. තව 50000ක් ගෙවලා නැහැ. ඒ ගෙවන්න තිබෙන 50000 මූල්‍ය ප්‍රකාශනයේ ජංගම වගකීමක් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක් ලෙස වෙනම පෙන්눔 කරන්න ඕනේ. උපචිත බදු මෙතන ගෙවිය යුතු බදු කියලා. ඒ අර උපචිත වියදමයට දාන්න බෑ. ඒක වෙනම ස්වාධීන අයිතමක් වශයෙන් පෙන්눔 කරන්න ඕනේ. උතර අපි මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී බදු සම්බන්ධ කාරණය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ආදායම් ප්‍රකාශනය තුලත් බදු පෙර ලාභය වෙනම පෙන්눔 කරන්න ඕනේ, බදු ප්‍රමාණය වෙනම පෙන්눔 කරන්න ඕනේ, බදු පසු ලාභය වෙනම පෙන්눔 කරන්න ඕනේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුලත් ගිණුම් කාලච්ඡේදයේ අවසාන දිනට තිබෙන බදු බැරකම වෙනමම අනාවරණය කරන්න ඕනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මුහුණතේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මුහුණතේ අනාවරණය කරන අයිතමයන් අතර බදු බැරකම වෙනම අනාවරණය කළ යුතුමයි. රජයට ගෙවන තියෙන බද්ද පැහැදිලිව ජංගම බැරකමක් වශයෙන් පෙන්눔 කරන්න ඕනේ. එය වෙනත් වගකීම් ඇතුළට ඔබලා දාන්න බෑ. වෙනම ස්වාධීන අයිතමක් වශයෙන් පෙන්눔 කරන්න ඕනේ. හොඳයි. දැන් මෙතනදී ළමයි බදු සම්බන්ධයෙන් කතා කරනකොට මේ යම්කිසි ගිණුම් කාලච්ඡේදයකට අදාළ බද්ද සම්බන්ධයෙන් මේ කාරණා වැදගත් වෙනවා. දැන් කිසියම් ගිණුම් කාලච්ඡේදයක් අවසන් වුණාම එම කාලච්ඡේදයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිල කරලා එකී මූල්‍ය ප්‍රකාශන සමාගම විසින් විවිධ පාර්ශවයන්ට ඉදිරිපත් කිරීම කළ යුතුමයි. එසේ ඉදිරිපත් කළ යුතු එක පාර්ශවයක් තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. එතකොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉන්නවා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂ නිලධාරීන්. බදු තක්සේරුකරුවන් ඉන්නවා, බදු කොමසාරිස්වරු ඉන්නවා නේද? මේ අය අර මූල්‍ය ප්‍රකාශ පරිශීලනය කරලා හොඳට පරීක්ෂා කරලා එහි අඩංගු ආදායම් වියදම් හොඳට හඳුනාගෙන බදු නීති රීති වලටත් අනුකූලව මොකද ටැක්සේෂන් කියලා බදු කරන එක වෙනම විෂයක්. ඒතර බදු කරණයට අදාළව තමයි බදු ගණනය කිරීම කරන්නට ඕනේ. ඔය හැම ආදායමකටම හැම වියදමකටම අදාළව යම් අනපනත් අනුන් තීරණය වෙච්ච බදු ප්‍රමාණයන් තියෙනවා. බදු අනුපාතයන් තියෙනවා. ඒවා සියල්ල සැලකිලිට ගනිමින් අර ඉදිරිපත් කර තිබෙන මූල්‍ය ප්‍රකාශනයේ දක්වා තිබෙන ලාභය මත
රජයට අයවිය යුතු බද්ද තීරණය වෙනවා. එතෙන්දී සමාගම සමග නැවත සාකච්ඡා කිරීම වට කිහිපයක් අනුසාරයෙන් තමයි ඒක තීරණය වෙන්නේ. ඒතර මෙතින්දී අපිට කියන්න තියෙන මෙන්න මේකයි කාරණය. යම්කිසි ගිණුම් කාලච්ඡේදයකට අදාළව ලාභය මත ගෙවිය යුතු බද්ද අපිට නිල වශයෙන් හරියටම දැනගන්න වෙන්නේ ඊට පසු කාලච්ඡේදයේදී. මොකද එම කාලච්ඡේදයට අදාළව මූල ප්‍රකාශනය හදලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමයි අපට එම කාලච්ඡේදයට අදාළ බද්ද හරියටම දැනගන්න වෙන්නේ. දැන් අපි හිතමු අපි අපේ ගිණුම් වර්ෂය 2020 අප්‍රේල් 1 වෙනිදා පටන් අරගෙන 2021 මාර්තු 31 ඉවරයි කියලා අපි හිතමු. අපි කියමු 2020 2021 වර්ෂය. 2021 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂයට අදාළ බද්ද අපිට හරියටම දැනගන්න ලැබෙන්නේ ඊළඟ ගිණුම් වර්ෂයේදී. කියන්නේ 2021 2022 වර්ෂයේදී. එතකොට හේතුව අපි මූල ප්‍රකාශය ඉදිරිපත් කළායින් පස්සේ ඒ තොරතුරු පදනම් කරගෙන තමයි රජය වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් අදාළ නිලධාරීන් බද්ද ගණනය කරලා අපට කියන්නේ. එතකොට ළමයි එහෙමනම් මෙහෙම තත්ත්වයක් තියෙනවානේ යම්කිසි ගිණුම් කාලච්ඡේදයකට අදාළ බදු ප්‍රමාණය හරියටම දැනගන්න ලැබෙන්නේ ඊට පසු කාලච්ඡේදයේදී. නමුත් එම ගිණුම් කාලච්ඡේදයේ මූල ප්‍රකාශනය හදනකොට අපිට බදු වියදම ඇතුළත් කළ යුතු වෙනවා. මොකද ඒක විවිධ මූලධර්ම වලට අනුකූලව සමාගම් පනතට අනුකූලව සංකල්ප වලට අනුකූලව ගිණුම් කරන ප්‍රමිතීන් වලට අනුකූලව බදු වියදම මූල ප්‍රකාශනයේ වියදමක් වශයෙන් තිබිය යුතුයි. නමුත් ඔබ හොඳ ආකාරව දන්නවා ගිණුම් කරන්නේ තියෙන සිද්ධාන්තයක් යම්කිසි කරුණක් අපට හරියට මෙහි වටිනාකම ගණනය කරන්න බැරි නම් ඉදිරිපත් කරන්න බැරි නම් මිනුම් කරන්න බැරි නම් මොකද අපි කරන්නේ? ඇස්තමේන්තු කිරීම කරනවා. ගිණුම් කරන ඇස්තමේන්තු කරන බහලා ඇතිනේ. ගිණුම් කරන ඇස්තමේන්තු කිරීම කළ යුතු අවස්ථා තිබෙනවා. මේ බදු කියන කාරණය සම්බන්ධුත් එවන්නක් කළ යුතුයි. යම්කිසි ගිණුම් කාලච්ඡේදයකට අදාළ බද්ද ලාභය මත ගෙවිය යුතු බද්ද හරියට මේ අවුරුද්දේ දැනගන්න පුළුවන් කමක් නැති නිසා අපි කරන්නේ ඒ ලාභය මත ඒ අවුරුද්දේ ගෙවිය යුතු බද්ද ඇස්තමේන්තු කරනවා. අපිට ඒ සඳහා බදු උපදේශකවරුන්ගේ සහාය ලබා ගන්න පුළුවන්. සමාගම තුළ ඉන්න බදු උපදේශකවරුන් හෝ පිටස්තර කෙනෙකුගේ සහාය පදනම් කරගෙන ගිණුම් කාලච්ඡේදයේ ලාභය මත ගෙවිය යුතු වැයි වන බද්ද ඇස්තමේන්තු කරන්න පුළුවන්. ඒ නිසා පළමුවෙන් මතක තියාගන්න යම්කිසි ගිණුම් කාලච්ඡේදයක් සඳහා මූල්‍ය ප්‍රකාශනයේ පිළිල කිරීමේදී එම කාලච්ඡේදයට අදාළ බදු ප්‍රමාණය අපි ඇස්තමේන්තුවක් කරලා තමයි ඇතුළත් කරන්නේ. ඇස්තමේන්තු කරලා ඒ ප්‍රමාණය ලාභයෙන් වෙන් කරනවා. අපි ඒකට සඳහා අදාළ විස්තරණ වශයෙන් අපි කියනවා එක ආදායම් ප්‍රකාශනයේ හර ලාභාලාභ ගිණුම හර බදු පෙර ලාභයෙන් අපි අඩු කරන එක. ආදායම් බදු ප්‍රමාණය වසරේ කාලච්ඡේද සඳහා වෙන් කරන ප්‍රමාණය ආදායම් බදු වියදම ආදායම් ප්‍රකාශනයේ හර බදු වෙන් කිරීම කියලා ගිණුමකට බැර. ඒක වෙන් කරලා තබා ගන්නවා. බදු වෙන් කිරීමේ ගිණුම බැර. ඒතර කාලච්ඡේදයට අදාළ බදු ප්‍රමාණය ඇස්තමේන්තු කරලා එය ලාභයෙන් වෙන් කිරීමේ දිත්ත සටහන තමයි ආදායම් ප්‍රකාශනයේ හර බදු වෙන් කිරීමේ ගිණුම බැර. දැන් ඊළඟට එම කාලච්ඡේදයට අදාළ බදු ප්‍රමාණය නිල වශයෙන් අපි දැනගන්නේ ඊට පසු එළඹෙන වර්ෂයේදී. ඒ වගේම පසුගිය වර්ෂයට අදාළව බදු වෙන් කිරීම තිබෙනවා. එම වර්ෂයට අදාළ බද්ද සත්‍ය බදු වටිනාකම හරි නිවැරදි බදු වටිනාකම දැනගන්න වෙන්නේ මෙම වර්ෂයේදී. ওই විදිහට තමයි බදු සම්බන්ධයෙන් මුලින්ම ප්‍රාථමික වටේදී අපි හඳුනා ගන්න කරුණු. කාලච්ඡේදයට අදාළ බද්ද හරියටම දැනගන්න පුළුවන් කමක් නැති නිසා එම වර්ෂය තුලදී අපි කරන ඇස්තමේන්තුවක් වශයෙන් සලකා ලාභයෙන් වෙන් කිරීමක් කරනවා. හැබැයි මේ වෙන් කිරීම අර ප්‍රතිපාදනයන්ට අයිති වෙන් කිරීමක් නෙවෙයි. අපි කලින් හඳුනාගත්ත තියෙනවා නේද? සාමාන්‍ය පරිදි ඇස්තමේන්තු කළ වෙන් කිරීම කරනවා. දෙවනුව දැන් ඔය වෙන් කිරීමයි ඊට පස්සේ ලැබෙන වර්ෂය තුල ඇතිවන සත්‍ය බදු ප්‍රමාණයයි නැත්නම් එකඟ වන බදු ප්‍රමාණය අතර වෙනසක් තියෙන්නට පුළුවන්. පසුගිය වර්ෂයට අදාළ බදු වෙන් කිරීමයි පසුගිය වර්ෂයට අදාළව ගෙවන්නට සිදු වූ සත්‍ය බදු ප්‍රමාණය නොහොත් එකඟ වූ බදු ප්‍රමාණය අතර වෙනසක් තියෙන පුළුවන්. අපි ඊළඟට සාකච්ඡා කරමු අන්නේ වෙනස මොකක්ද? ඒ වෙනස හඳුනා ගන්න ආකාරය. ළමයි මෙතනදී යම්කිසි ගිණුම් කාලච්ඡේදයකට අදාළව වෙන් කර ඇති බදු ප්‍රමාණයයි
එම ගිණුම් කාලච්ඡේදයකට අදාළව ගෙවීමට සිදුවී ඇති නිවැරදි බදු ප්‍රමාණය අතර වෙනසක් තියෙන්න පුළුවන්. ඒ වෙනස අපි හඳුනා ගන්නවා ඌන බදු වෙන් කිරීම සහ අදි බදු වෙන් කිරීම වශයෙන්. ඒ වෙනස සමහරක් විට ඌන බදු වෙන් කිරීමක් වෙන්න පුළුවන්. ඒ වෙනස සමහරක් විට අදි බදු වෙන් කිරීමක් වෙන්න පුළුවන්. ඒතර අපිට මෙතනදී සලකා බලන ගිණුම් වර්ෂයේදී අපිට නිවැරදි ඉලක්කම් වශයෙන් ලැබෙන්නේ බදු සම්බන්ධයෙන් පසුගිය වර්ෂයට අදාළව. දැන් සලකා බලන වර්ෂයට අදාළ නිවැරදි බදු ඉලක්කම ලැබෙන්නේ කවද්ද? ඊළඟ වර්ෂයේදීනේ. ඒතර අපි ඊළඟ වර්ෂයේ වෙන තව කාලයක් ගත වෙනවා. අපිට මේ වසරේදී දැනගන්න පුළුවන් පසුගිය වර්ෂයට අදාළව සත්‍ය බදු ප්‍රමාණය. නැත්නම් එකඟ වූ බදු ප්‍රමාණය. ඒක අපි ළඟ තිබෙනවා පසුගිය වර්ෂයට අදාළව වෙන් කර තිබෙන බදු ප්‍රමාණය. මේ අනුව කිසියම් ගිණුම් කාලච්ඡේදයක් තුළදී මූල්‍ය ප්‍රකාශන හදනකොට පසුගිය කාලච්ඡේදයට අදාළව වෙන් කළ බදු ප්‍රමාණයයි පසුගිය කාලච්ඡේදයට අදාළව සත්‍ය වශයෙන්ම ගෙවීමට එකඟ වූ බදු ප්‍රමාණයයි අතර වෙනස ඌන හෝ අදි බදු වෙන් කිරීම ලෙස හඳුනාගත යුතුයි. 1. 2. එම ඌන හෝ අති බදු වෙන් කිරීම ප්‍රවර්තන වර්ෂයේ ලාභයට ගැලපීම කළ යුතුයි. තව විදිහකින් කිව්වොත් ප්‍රවර්තන වසරේ බදු වියදමට ගැලපීම කළ යුතුයි. ඒක සමාගම් පනතේ නිර්දේශයන්. පැහැදිලිද? පසුගිය වර්ෂයට අදාළව හඳුනාගත් ඌන බදු වෙන් කිරීම හෝ අදි බදු වෙන් කිරීම අපි දෙවනු හඳුනගමු ඌන වෙන් කිරීම කියන්නේ මොකද්ද අදි වෙන් කිරීම කියන්නේ මොකද්ද කියලා. ඒ ප්‍රමාණය ගැලපීම කරන්නේ දැන් ගිය අවුරුද්දේ මුල ප්‍රකාශන හදලා ඉවරයිනේ. ප්‍රවර්තන වර්ෂයේ ආදායම් ප්‍රකාශනයේට. ප්‍රවර්තන වර්ෂයේදී ලාභයට. ප්‍රවර්තන වසරේ බදු වියදම තියෙනවානේ. ඒ බදු වියදම වශයෙන් ඇතුළත් කරන ඉලක්කමටම තමයි මේ ඌන හෝ අදි බදු වෙන් කිරීමත් ගැලපීම කරන්නට ඕනේ. તો ඌන බදු වෙන් කිරීම තවදුරටත් වියදමක්සේ හඳුනාගත යුතුයි. අදි බදු වෙන් කිරීම ආදායමක්සේ හඳුනා ගැනීම වෙනුවට ආදායමක් තමයි. නමුත් ඒ බදු වසරේ බදු වියදමෙන් අඩු කර පෙන්නන්නට ඕනේ. හරි. අපි ඉස්සලාම් බලමු මොකද්ද ඌන බදු වෙන් කිරීම කියලා කියන්නේ? මොකද්ද අදි බදු වෙන් කිරීම කියලා කියන්නේ? ඌන බදු වෙන් කිරීමක් කියලා කියන ළමයි පසුගිය ගිණුම් කාලච්ඡේදයට අදාළව වෙන් කර ඇති බදු වෙන් කිරීම එම ගිණුම් කාලච්ඡේදයේ වෙනුවෙන් සත්‍ය වශයෙන්ම ගෙවන්නට සිදු වී ඇති බදු ප්‍රමාණයට වඩා අඩු නම් එම වෙනස අපි කියනවා ඌන බදු වෙන් කිරීම කියලා. අපේ සරලව අපි හිතමු පසුගිය වසර කියන්නේ 2020. මේ අපි 2021 කියලා අපි කියමුකෝ. දැන් 2020 වසර සඳහා බදු වෙන් කිරීම තියෙන රුපියල් ලක්ෂයක්. හැබැයි 2020 වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් සමග එකඟ වෙලා තියෙන බදු වෙන් කිරීම 1,20,000යි. ඒතර පසුගිය අවුරුද්දට අපි බදු වෙන් කිරීම තියෙනවා ලක්ෂයක්. පසුගිය වර්ෂයට අපි එකඟ වූ බද්ද. එකඟ වූ බද්ද කියන්නේ සත්‍ය බද්ද 1,20,000යි. ඒතර ගිය අවුරුද්ද වෙනුවෙන් ගෙවීමට සිදු වෙලා තිබෙන සත්‍ය බදු ප්‍රමාණය 1,20,000යි. නමුත් ගිය අවුරුද්ද වෙනුවෙන් අපි දැනටමත් වෙන් කරලා තිබෙන කීයද? ලක්ෂයයි. ඒතර අපේ වෙන් කිරීම අඩුවක් තියෙනවා කීයකද? 20,000ක. ඒතර මේ දෙකේ වෙනස තියෙනවනේ. මෙන්න මේ වෙනස අපි හඳුන්වනවා වෙනස 20,000ක් අඩුයිනේ. අන්නේ වෙනස අපි හඳුන්වනවා මොකක් කියලාද? ඌන බදු වෙන් කිරීමක් කියලා. ඒතර ඌන කියන අඩුයි කියන එකනේ. කියන්නේ අපි වෙන් කරලා තිබෙන ප්‍රමාණය ගෙවිය යුතු ප්‍රමාණයට සාපේක්ෂව අඩුයි. එම වර්ෂයට ගෙවන්න එකඟ වෙච්ච ප්‍රමාණයට වඩා අපේ වෙන් කිරීම අඩුයි. ඒ අඩු ප්‍රමාණය අපි කියනවා මොකද්ද? ඌන බදු වෙන් කිරීමක් කියලා. ඒතර ඌන බදු වෙන් කිරීමක් ආවොත් ඒ දැන් ගිය අවුරුද්දෙන් ගත වෙලා ඉවරයිනේ. මේ වසරේ මේ අවුරුද්දේ බදු වියදම ගලපනකොට ඒ බදු වියදමට මේ ඌන බදු වෙන් කිරීමත් ගලපලා තමයි වසරේ සම්පූර්ණ බදු අලාභයේ රස අඩු කරන්න ඕනේ. දැන් අපි තුන් මෙන්න මෙහෙම. දැන් වසරේ සඳහා බදු වෙන් කිරීම ගන්නවා. අපි මේ ඉලක්කම් දැන් වසරේ බදු වෙන් කිරීම අපි තුමු 100යි කියනකො දහස් වලින්. ගිය අවුරුද්දේ ඌන බදු වෙන් කිරීම තියෙනවා 20ක්. ඒකත් මේක ගලප ගන්න ඕනේ. එහෙම නම් දැන් අපි වසරේ ලාභයෙන් සම්පූර්ණ වශයෙන් බදු වියදම වශයෙන් අඩු කරන්න ඕනේ කියලා 120ක්. ඒකයි කියන්නේ. මේ වසරේ වෙනුවෙන් අස්තමේන්තු කළ බද්ද තියෙනවනේ. ඒකට පසුගිය වර්ෂයට අදාළව ඇති වී තිබෙන ඌන බදු වෙන් කිරීමක් නම් තිබෙන්නේ ඒක ගලප ගන්න ඕනේ. දැන් ඌන බදු වෙන් කිරීම අපි හොයාගත්තේ කොහොමද? පෙර වර්ෂයට සඳහා වෙන් කළ බද්ද අපි ළඟ තියෙනවනේ බදු වෙන් කිරීමයි පෙර වර්ෂයට අදාළව ගෙවන්න එකඟ වෙච්ච බද්දයි. අතර වෙනස තමයි ඌන බදු වෙන් කිරීම කියලා අපි කියන්නේ නේද? ඒ වෙනස අඩුවක් නම් ඌන වෙන් කිරීම. ඒතකොට අපි මේ අවුරුද්දේ බදු අලාභය කියන්නේ ප්‍රවර්තන වසරේ බදු අලාභය 100යි. 2000 වලින් ගමුකෝ නිකමට. පෙර වර්ෂයට ඌන බදු වෙන් කිරීම තියෙනවා 20ක්.
එහෙනම් මේ අවුරුද්දේ ලාභයෙන් සම්පූර්ණයෙන්ම අඩු කරන ගාණ කියලා 120යි. අපි තුමු බදු පෙර ලාභය තිබුණා කියමු 500ක්. බදු පෙර ලාභයෙන් 120 අඩු කළාම දැන් 380යි අපි කියන්නේ මොකද්ද? බදු පසු ලාභය. බදු පෙර ලාභය 500 නම් දැන් බදු පසු ලාභයෙන් 380යි. ඒ 380 තුල අපි ගලපලා තියෙනවා බදු ලාභ 120ක්. 120 තුල ගලපලා තියෙනවා ප්‍රවර්තන වසරේ වෙන් කිරීමයි උණ වෙන් කිරීමයි දෙකම. ඒ වගේම අපි ඊළඟට බලමු අධිබදු වෙන් කිරීම ගැන. අධිබදු වෙන් කිරීමක් කියලා කියන්නේ උණ බදු වෙන් කිරීමට අනිත් පැත්ත, ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒ කියන්නේ පසුගිය වර්ෂය සඳහා වෙන් කර ඇති බදු ප්‍රමාණය එම වර්ෂයේ වෙනුවෙන් ගෙවීමට එකඟ වූ ප්‍රමාණයට වඩා වැඩි නම් එම වෙනස, එම අතිරික්තය අපි කියනවා අධිබදු වෙන් කිරීමක් කියලා. ප්‍රවර්තන පසුගිය වර්ෂය තුලදී වෙන් කර ඇති බදු ප්‍රමාණය එම වර්ෂයේ වෙනුවෙන් ගෙවීමට එකඟ වූ සත්‍ය බදු ප්‍රමාණයට වඩා වැඩි නම් වෙන් කිරීම වැඩි, ගෙවන්න එකඟ වෙලා තියෙන ප්‍රමාණයට වඩා එම වෙනස අපි හඳුනා ගන්නවා මොකක් කියලාද? අධිබදු වෙන් කිරීමක් කියලා. අපි හිතමු ගිය අවුරුද්ද බදු වෙන් කිරීම තිබුණා 100ක්. හැබැයි ගිය අවුරුද්ද අපිට ගෙවන්න වෙලා තියෙන්නේ 75යි. එහෙනම් 25ක අතිරික්තයක් තියෙනවා. එහෙනම් ඒක මොකද්ද? අධිබදු වෙන් කිරීමක්. එම අධිබදු වෙන් කිරීම ප්‍රවර්තන වසරේ මූල්‍ය ප්‍රකාශන හදනකොට ආදායම් ප්‍රකාශනය තුල ගැළපීම කළ යුතුයි. ඒ ගැළපීම කරනකොට අධිබදු වෙන් කිරීම අපිට ලාභයක්සේ හඳුනා ගන්න පුළුවන් කමක් තිබෙනවනේ නේද? ඌණබදු වෙන් කිරීම කියන අලාභයක් වශයෙන්ම අධිබදු වෙන් කිරීම කියන ලාභයක්. ලාභයක් වුණාට ඒක වෙනත් ආදායම් වල පැතුලත් කරන්නේ නැහැ. ප්‍රවර්තන වසරේ බදු ගැළපීම කරනකොට ප්‍රවර්තන වසරේ ආදායම් බදු ප්‍රමාණයෙන් එම පෙර වර්ෂයේ නියමිත අධිබදු වෙන් කිරීම අඩු කරනවා. අඩු කරන වෙනස තමයි මේ අවුරුද්දේ ලාභයෙන් ගැළපීම කරන්නේ. දැන් අපි හිතමු මෙහෙම ප්‍රවර්තන වසරේ බදු වෙන් කිරීම තියෙනවා කිමු 100ක්. ගිය අවුරුද්දේ තිබුණේ අධිබදු වෙන් කිරීමක්. ගිය අවුරුද්දේ බදු වෙන් කිරීමයි ගිය අවුරුද්දේ එකඟ වෙච්ච ගාන අතර වෙනස අධි වෙන් කිරීම තියෙනවා 25ක්. අපි ඒක මෙතෙන්දී අඩු කරනවා. එහෙනම් වසරේ බදු අලාභය 100ක් වුණාට ගිය වසරෙන් 25ක අධි වෙන් කිරීමක් නිර්මාණය වෙලා තියෙන නිසා අපි දැන් මේ වසරේ ලාභයෙන් අපි අඩු කරන්න කී දෙන බදු අලාභය වශයෙන් 75යි. මේ බදු අධි වෙන් කිරීම නොතිබුණා නම් ලාභයෙන් 100ක් අඩු වෙන්න තිබුණා. නමුත් අධි වෙන් කිරීමක් ආපු නිසා අධි වෙන් කිරීම අපිට ධනාත්මක බලපෑමක් නේ තියෙන්නේ. ආයතනයේ වාසදායක තත්වයක් මේ අවුරුද්දේ නේද? ඉතින් ඒක වසරේ බදු වියදම අඩු කරන්න එක හේතුවක් වෙනවා. ඒ නිසා 100න් මේ 25 අඩු කරනවා. එහෙනම් මේ වසරේ ලාභයට ගලප ගන්න කීයද? 75. අපි තුන් බදු පෙර ලාභය 500 නම් මේ 75 අඩු නම් බදු පසු ලාභය අපි කියනවා 425යි කියලා. තේරුණාද? පැහැදිලිතර ඌණ බදු වෙන් කිරීම වසරේ බදු වෙන් කිරීමට එකතු කරලා සම්පූර්ණ ගාණ අඩු වෙන්න ඕනේ. අධිබදු වෙන් කිරීම වසරේ බදු වෙන් කිරීමෙන් අඩු කරලා ඒ ඉතිරි ගාණ තමයි ලාභයෙන් අඩු වෙන්නට ඕනේ. පැහැදිලි නේද? හොඳයි. ඔය ඌණ බදු වෙන් කිරීම සහ අධිබදු වෙන් කිරීම හඳුනා ගැනීම සහ ඒවා ගැළපීම කළ යුතු ආකාරය. ඊළඟට මම ඔබට කියන්නට ඕනේ තව දෙයක් තියෙනවා බදු සම්බන්ධව. ඒ තමයි ළමයි ප්‍රායෝගිකව බදු ගෙවීම සිදුවන ආකාරය. දැන් සමාගම් වලට අද දැන් බදු ගිණුම් කාලක්ෂේත්‍රයකට අදාළ බදු ගැලපීම බදු සම්බන්ධව ක්‍රියා කරනකොට කාර්තු වශයෙන් බදු ගෙවීම වාර්ෂික බදු පදනම් මත බදු ගෙවීම කියලා දෙකක් තියෙනවා. දැන් වාර්ෂික බදු ගෙවීම කියලා කියන්නේ දැන් හුඟක් රට සාමාන්‍ය ව්‍යාපාර සාමාන්‍ය පුද්ගලයන් බදු ගන්න වාර්ෂිකව. ඒ කියන්නේ යම්කිසි ව්‍යාපාර වසරට අදාළ බද්ද ඒ අවුරුද්ද වෙන් කරනවා ඊළඟ අවුරුද්දේ මුදලින් ගෙවනවා. මේ අවුරුද්ද ලාභයෙන් බද්ද වෙන් කරනවා ඊළඟ අවුරුද්දේ මුදලින් ගෙවනවා. හරිද? බද්ද හරියට දැනගත්තා මුදලින් ගෙවනවා. ඒ වාර්ෂික පදනම. හුඟක් වලට වාර්ෂික පදනම ක්‍රියාත්මක වෙන්නේ මේ සුළු පරිමාණ ව්‍යාපාර ඒ වගේම පුද්ගලයන් සඳහා සමාගම් සම්බන්ධයෙන් බොහෝ වෙලාවට ක්‍රියාත්මක වන්නේ කාර්තු පදනම මත බදු ගෙවීම. සමාගම් පනතෙත් ඒ වගේම දේශීය ආදායම් බද්ධ දෙපාර්තමේන්තුව කියලා තිබෙනවා සමාගම් වලට ව්‍යාපාර වලට පුද්ගලයන්ට මේක අදාළයි. Tamanගේ බදු රජයට ගෙවිය යුතු බද්ද ගෙවීම සම්පූර්ණ වසරක් අවසන් වෙනකම් බලා නොසිට කාර්තුවෙන් කාර්තුවට ගෙවන්න. ඒක පැත්තේ ඒක සහනයක් ව්‍යාපාරවලට එකපාර ලොකු මුදලක් බදු වශයෙන් ගෙවන්න අවශ්‍ය වෙන්නේ. අනිත් පැත්තේ රජයටත් ආදායම කල්ැතුව ලැබෙනවා. දැන් මේ කාර්තුවක් කියලා කියන්නේ මාස 3ක්. අවුරුද්දකට කාර්තු 4ක් තියෙනවා. ඒතර කාර්තු පදනම මත බදු ගෙවීමක් තමයි සාමාන්‍යයෙන් හුඟක් සමාගම් වලදී සිද්ධ වෙන්නේ. ඒතර කාර්තු වලදී මෙහෙමයි එක සිද්ධ වෙන්නේ.
දැන් වර්ෂයක් ගත්තහම වර්ෂයක තියෙනවා කාර්තු 4ක් නේද? පළවෙනි කාර්තුව, දෙවෙනි කාර්තුව, තුන්වෙනි කාර්තුව, හතරවෙනි කාර්තුව කියලා නේද? ඒතර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව දැනුම් දීලා තියෙන සමාගම් වලට කාර්තුවක් අවසන් වුණාම ඒ කාර්තුවේ ආදායම් වියදම් හඳුනාගෙන අවශ්‍ය නම් බදු උපදේශකවරයෙක්ගේ සහාය ලබාගෙන ඒ කාර්තුව අදාළව රජයට ගෙවිය යුතු බද්ද ඔබ විසින් ඇස්තමේන්තු කරලා ඊළඟ කාර්තුවේ මුලදී ගෙවන්න. ඒතර යනු සාමාන්‍ය වෙන්නේ පළවෙනි කාර්තුව අවසන් වුණාම එම කාර්තුව අදාළ ආදායම් වියදම් සලකලා බදු උපදේශකවරයෙක්ගේ සහාය අරගෙන අපි මේ ප්‍රමාණය දෙවෙනි කාර්තුවේ ගෙවනවා. අපිට රුපියල් අපි 10 වලින් ගමු 100ක් ගෙවනවා. හිතන්නකෝ. ඒ වගේම දෙවෙනි කාර්තුව අදාළ බද්දත් ඒ වගේම හඳුනාගෙන තුන්වෙනි කාර්තුව තුලදී ගෙවන අපිට 150ක් ගෙවනවා. තුන්වෙනි කාර්තුවට අදාළ බද්දත් ඒ වගේම හඳුනාගෙන හතරවෙනි කාර්තුවදී ගෙවන අපිට ඒක 200ක් වුණා. හතරවෙනි කාර්තුවේ බද්ද අපි ඇස්තමේන්තු කරලා ගෙවන්නේ පස්වෙනි කාර්තුවක් නෑ ඊළඟ අවුරුද්දේ මුල් කාර්තුවේදී නේද? ඊළඟ අවුරුද්දේ මුල් කාර්තුව මේක ගෙවන්නේ. ඒ වගේ මේ අවුරුද්දේ මුල් කාර්තුව තුල ගෙවලා තියෙන මොකද්ද? පසුගිය කාර්තුව අදාළ බද්ද. නේද? හරි. ඒතර මේ අනුව මේ කාර්තු ක්‍රමයට බදු ගෙවනකොට අපිට කාර්තු තුනකට අදාළ බද්ද ඒක හරියට 100%ක්ම නිවැරදිම නැහැ. ඒකත් ඇස්තමේන්තුවක් නේද? කාර්තු තුනකට අදාළ බද්ද කියන්නේ රජයට ගෙවිය යුතු බද්දෙන් කොටසක් අපිට ගෙවන්න පුළුවන්. ඒතර අපි මේ කාර්තු තුනට ගෙවපු ගාන අපි කියනවා ගෙවු බදු කියලා. වර්ෂය තුල ගෙවු බදු. කාර්තු තුනට අදාළ ගෙවු බදු තියෙනවා. හරිද? මේ අවුරුද්ද දැන් මේ අවුරුද්ද කාර්තු 4න් කාර්තු 3කට බදු මේ අවුරුද්ද ගෙවන්න පුළුවන්කමක් තියෙනවා. ඒකත් 100%ක්ම නිවැරදි නොවෙන්න පුළුවන්. හතරවෙනි කාර්තුව මොකද්ද අපි කරන්නේ? මේ අවුරුද්ද ඒ අවුරුද්ද බද්ද මේ අවුරුද්ද ගෙවන්න බෑනේ. මේක අපි ඇස්තමේන්තු කරනවා. හතරවෙනි කාර්තුවට බදු ඇස්තමේන්තු කරලා ඒ ඉලක්කමත් එක්කර ගෙවූ බද්දයි බදු ඇස්තමේන්තුව අපිට හතරවෙනි කාර්තුවේ බදු ඇස්තමේන්තුව ආවා කිමු 200ක්. හරිද? ඒතර මේ වර්ෂය තුලදී කාලච්ඡේදයට අදාළ බද්ද කියලා ගන්නේ පළමු කාර්තු තුන සඳහා ගෙවා ඇති බද්ද සහ හතරවන කාර්තුවර ඇස්තමේන්තු කළ බද්ද. වාර්ෂික බද්ද කියන්නේ ඒකත් වාර්ෂික බද්ද වාර්ෂික ආදායම් බද්ද වන්නේ පළමු කාර්තු තුනට ගෙවූ බද්ද ගන්නවා 100 150 200. ඒතර 250යි 450යි ධන හතරවන කාර්තුවර බද්ද ඇස්තමේන්තු කීයද 200යි. එහෙනම් මේ අවුරුද්දේ නියමිත සම්පූර්ණ ආදායම් බද්ද කියලා අපි හඳුනන්නේ කීයද 650යි. ඒ කියන්නේ පළමු කාර්තු තුන සඳහා ගෙවූ බද්ද ධන අවසන් කාර්තුවට ඇස්තමේන්තු කළ බද්ද. ඒක සම්පූර්ණ වසරේ බද්ද කියලා අපි හඳුන්වන්නේ 650යි. ඒතර 650ක් මේ අවුරුද්දේ ලාභයෙන් වෙන් කරනවා. ඒතර ආදායම් ප්‍රකාශනය හර කරන්නේ 650 බදු වෙන් කිරීමේ ගිණුම බැර කරන්නේ 650. ඒතර ඊළඟ ගිණුම් කාලච්ඡේදයේදී අපිට කියාවි මේ අපි 650ක් වෙන් කරලා තිබුණාට ඒ අවුරුද්දට අදාළ බද්ද හරියටම ගණන් බලලා කියාවි. ඒක 650ට වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. ඒක 650 අපි වෙන් කළ ගානට වඩා බදු වෙන් කිරීම වැඩි නම් බදු වෙන් කිරීමට වඩා සත්‍ය ගාන වැඩි නම් අපිට උණ වෙන් කිරීමක් තියෙන්නේ. අපි වෙන් කළ ප්‍රමාණයට වඩා ගෙවිය යුතු ගාන අඩු නම් අපේ අධි වෙන් කිරීමක් තියෙන්නේ. ඒක දෙවෙනි කතන්දරය. ඒතර වර්ෂ කාර්තු වශයෙන් බදු ගෙවන ආයතනවල වාර්ෂික ආදායම් බද්ද කියලා හඳුනාගන්නේ මොකද්ද? පළමු කාර්තු තුන සඳහා ගෙවූ බද්ද ධන අවසන් කාර්තුවර අදාළ ඇස්තමේන්තු කළ බද්ද. එතින්දී පළමු කාර්තු තුනට අදාළ ගෙවූ බද්ද ඒකත් දීලා නැත්තම් දැන් අපි වර්ෂය තුල ගෙවන බද්ද තුර දැන් ගිය අවුරුද්ද අන්තිම කාර්තුවර ගෙවන ගානක් තියෙනවනේ. ඒතර පළවෙනි කාර්තු තුනට අදාළ ගෙවූ බද්ද දීලා නැත්තම් වර්ෂය පුරා තුල ගෙවපු සම්පූර්ණ බද්දෙන් ගිය අවුරුද්දේ අන්තිම කාර්තුවට ගෙවූ බද්ද අයින් කරනවා. ඒතර අපිට පුළුවනි මේ අවුරුද්දේ පළමු කාර්තු තුනට අදාළව ගෙවූ බද්ද හොයාගන්න. කෙසේ නමුත් අපි කාර්තු පදනමේදී ආදායම් බදු ගෙවනවා නම් වාර්ෂික ආදායම් බද්දසේ අපි හඳුනා ගන්නට ඕනේ පළමු කාර්තු තුන සඳහා ගෙවූ බද්ද ධන අවසන් කාර්තුවර ඇස්තමේන්තු කළ බද්ද. අභ්‍යාස දීලා තියෙන තොරතුරු අනුව මේ ඉලක්කම් අපිට ගලප ගන්න වේවි. පළමු කාර්තු තුනට දාලා පැහැදිලිව දීලා තිබුණා ඒක අපි ගන්න ඕනේ. ඒකත් දීලා නැත්නම් අපි ගැලපීම් කරලා ගන්නට ඕනේ. සොයා ගන්න ඕනේ. නමුත් සිද්ධාන්ත වශයෙන් මතක තියාගන්න කාර්තු ක්‍රමයට බදු ගෙවන සමාගම් වල වාර්ෂික ආදායම් බද්ද වන්නේ පළමු කාර්තු තුන සඳහා ගෙවූ බද්ද ධන අවසන් කාර්තුවර බදු ඇස්තමේන්තු. ඒ වගේම අර ගෙවූ බදු මුදලින් ගෙවන බද්ද සමාගම් කරන්නේ මුදල් ගිණුම බැර කරලා එක්ක ගෙවූ බදු ගිණුම හර කරනවා. දෙවනුව ගෙවූ බදු ගිණුම බදු වෙන් කිරීමේ ගිණුමට හර මාරු කරනවා. එහෙම නැත්නම් ගෙවූ බද්ද කෙලින්ම මුදල් ගිණුම බැර කරලා සමහරක් සමාගම් කෙලින්ම බදු වෙන් කිරීමේ ගිණුම හර කරන්න පුළුවන්.
මෙච්චර වෙන් කිරීමේ අපි දැන්ට මෙච්චරක් ගෙවලා තියෙනවා කියලා. හරි. කොහොම හරි බදු වෙන් කිරීමේ අවසාන ශේෂයක් ආවොත් ඒ තමයි තවදුරටත් රජයට ගෙවිය යුතු බද්ද. ඒ ප්‍රමාණය මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම බැරකමක් ලෙස ඉදිරිපත් කළ යුතුයි. පැහැදිලිද? හොඳයි. අපි දැන් බලමු ඊළඟට බදු සම්බන්ධව පවතින අභ්‍යාස කීපයක් බදු ගැලපීමට දාලා අභ්‍යාස කීපයක් හඳුනාගමු. හැබැයි එතින්දි මතක තියාගන්න ඕනේ මම මේ සඳහන් කළ මූලික සිද්ධාන්තමය කරුණු අදාළ වෙනවා ඒ බදු හඳුනා ගැනීම බදු වියදම හඳුනා ගන්න, ලාභයට ගැලපීති බදු ප්‍රමාණය හඳුනා ගන්න, මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම බැරකමක් ලෙස පෙන්වුම් කළ බදු ප්‍රමාණය හඳුනා ගන්න මම මේ සඳහන් කළ මූලික සිද්ධාන්ත කරුණු අදාළ වෙනවා. හොඳටම අපි එහෙනම් ආදායම් බදු ගැලපීම සම්බන්ධ අභ්‍යාස කිහිපයක් කරමු. ගන්න මුල්ම අභ්‍යාසය අභ්‍යාස සංඛ්‍යා 42. 42 උනේ ඇයි? අපි මේ වන විට සමාගම් ගිණුම් කරනට අදාළව ප්‍රශ්න 41ක් පසුගිය එකකේ දක්වා කතා කරලා තිබෙනවා. අභ්‍යාස සංඛ්‍යා 42 බලන්න. සීමිත ABC සමාගම 2024 දින ව්‍යාපාර කටයුතු ආරම්භ කරන ලද අතර 2021 මාර්තු 31 දිනෙන අවසන් වසරේ පොත්වලින් උපුටාගත් දත්ත කිහිපයක් පහත දැක්වේ. මේ 2024 තමයි සමාගම ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ. මේ 2021 3:31 නේ ඒගොල්ලෝ ප්‍රථම වර්ෂය. ප්‍රථම වර්ෂය ගැන කතා කරනකොට පෙර වර්ෂයේ බදු වෙන් කිරීම ගැන සඳහන් වෙන්නේ නැහැ. අවශ්‍යතාවයක් නැහැ නේ මේ ප්‍රථම වර්ෂයේ. ඒතර ඌණ බදු අතිබදු වෙන් කිරීමක් මේ අවුරුද්දට අදාළ වෙන්නේ නැහැ. මේ වසරේ බදු පෙර ලාභය ප්‍රතිදින ලක්ෂ 8යි. අතිරේක තොරතුරු මෙම සමාගම 2020-21 සඳහා බදු වගකීම රුපියල් 1,66,000ක් ලෙස ඇස්තමේන්තු කර තියෙනවා. ඔබ විසින් බදු සඳහා ගිණුම් තැබීම පෙන්වන ආකාරයෙන් මූල ප්‍රකාශවල උද්දෘතයෙන් පෙන්වන්න. දැන් මේ සමාගම ABC සමාගම මේ ප්‍රථම ගිණුම් වර්ෂය කියලා කිව්වනේ. ඒතර පෙර වර්ෂයට අදාළ බදු ගැලපීමක් නැහැ. පෙර වර්ෂයට අදාළ බදු වෙන් කිරීමක් නැහැ. පෙර වර්ෂයට අදාළ ගෙවූ බද්දක් ඇත්තෙත් නැහැ. මේ වසරේ බද්ද පමණයි වෙන් කරන්න තියෙන්නේ. අපි මූල ප්‍රකාශ උද්දෘතයන් කිව්වම ආදායම් ප්‍රකාශනය අයිති වෙනවා. ඒ වගේම ජංගම බැරකම බදු බැරකම පෙන්වන්න ජංගම වගකීම් පෙන්වන්න වෙනවා මූල තත්ත්ව ප්‍රකාශනයේ. දැන් අපි රූල් කරන්න ඕනේ මෙන්න මේ කොටස් දෙක. එකක් ආදායම් ප්‍රකාශනය අනික මූල තත්ත්ව ප්‍රකාශනය. නේද? හොඳයි. අපි මේ ගිණුම් වර්ෂයේ මම මේ උද්දෘතයන් මේ පෙන්වලා තියෙන සම්පූර්ණ වාර්තාව නෙමෙයි. අපි ආදායම් ප්‍රකාශනය හදනකොට අපි මුලින්ම ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කරගන්නවා බදු පෙර ලාභය. බදු පෙර ලාභය මේ බලන අභ්‍යාසය කියනවා බදු පෙර ලාභය කීයද රුපියල් ලක්ෂ 8යි. 8 ලක්ෂයයි. මේකට තමයි ආදායම් බදු ගැලපීම කරන්නට ඕනේ. ඒතර මේ ගානේ කියන විදියට බදු පෙර ලාභය ලක්ෂ 8ක් තියෙනවා. මේ ලාභය මත ඇස්තමේන්තු කරලා තියෙනවා බදු වගකීම රුපියල් 1,66,000ක් වෙනවා කියලා. ආදායම් බදු වෙන් කිරීමේ දිශාටහන මොකද්ද? ආදායම් ප්‍රකාශනයේ හැර බදු වෙන් කිරීමේ ගිණුම බැර. ඒතර ආදායම් ප්‍රකාශනයේ හර කරනවා කියන්නේ මේ ලාභයෙන් අඩු වෙන්නට ඕනේ. ආදායම් ප්‍රකාශන හර කරනවා කියන්නේ මේ ලාභයෙන් අඩු වෙනවා. අඩු වෙනවා. ආදායම් බදු කරන එක වියදමක් නේද? 1,66,000ක් නේද? අඩු කළාම දැන් උත්තරේ ගන්න 10ක් ගියම 4යි 9ක් ගියම 3යි 7න් එකක් ගියම 6යි 6,34,000. මේකට අපි කරමු බදු පසු සුද්ධ ලාභය. දැන් බදු පසු ලාභය. එමෙතන කියන්න පුළුවන් කාලච්ඡේදය සඳහා සුද්ධ ලාභය. බදු පසු ලාභය කියලා කියන්න පුළුවන්. එමෙතන කාලච්ඡේදය සඳහා සුද්ධ ලාභය. හරි නේද? හොඳයි. දැන් මේ 1,66,000 දිශාටහන මොකද්ද? ආදායම් ප්‍රකාශනය හර බදු වෙන් කිරීමේ ගිණුම බැර. දැන් මේ අභ්‍යාසයේ තොරතුරු අනුව මේ බදු වලින් කිසිම බද්දක් මේ අවුරුද්ද ගෙවලා තියෙන බව පෙන්වන්නේ නැහැ නේද? ගෙවූ බදු වල කිසිවක් නැහැ නේ. ඒකෙදි මේ 1,66,000ම ගෙවලා නැහැ. වගකීමක්. එහෙනම් අපි මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංග වගකීමක් වශයෙන් අපි දාමු මෙම ගෙවිය යුතු බදු. කිව්ව 1,66,000යි. සම්පූර්ණ ප්‍රමාණයම ගෙවන්න තියෙනවනේ. ඒක ගෙවිය යුතු බදු කියලා අපි දානවා 1,66,000. මේක සරලම අභ්‍යාසයක්. මොකද ප්‍රථම වසරේ පමණයි මේ බදු ගැලපීම කරන්න තිබුණේ. ගිය අවුරුද්ද වුණ හෝ අධිවදු වෙන් කිරීමක් ගිය අවුරුද්ද අදාළව ගැලපෙන්නේ නැහැ මේ ගණනේ. මොකද හේතුව මංගල ගිණුම් වර්ෂය ප්‍රථම ගිණුම් වර්ෂය නිසා. නේද? හොඳයි. අපි තව අභ්‍යාසයක් කරමු. ගන්න අභ්‍යාස අංක 43 මම ගණන වරක් කියවන අහගන්න.
සීමිත XY සමාගමේ 2022 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය තුලදී උපුටාගත් දත්තයන් කිහිපයක් පාත දැක්වේ. තොරතුරු කිහිපයක් ඔබට දෙනවා. බදු පෙර ලාභය 10,75,000යි. බදු වෙන්කිරීම 2021 4/1 දිනට. ඒ කියන්නේ මේ ගිණුම් කාලච්ඡේදයේ ආරම්භක දිනට 66,000යි. ගෙව් බදු 2020-21 වසරේ. ඒ කියන්නේ ගිය අවුරුද්දට 86,000ක් ගෙවලා තිබෙනවා. ගෙව් බදු 2021-22 වර්ෂයට. ඒ කියන්නේ මේ අවුරුද්දට 1,75,000ක් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ මේ කාර්තු වශයෙන් බදු ගෙවන සමාගමක් බව පැහැදිලි. අතිරේක තොරතුරු 2020-21 වර්ෂය සඳහා තවදුරටත් බදු වගකීම් රුපියල් 86,000ක් බවට එකඟ වෙලා තිබෙනවා. එය ප්‍රවර්තන වර්ෂයේදී සම්පූර්ණයෙන් මුදලින් ගෙවා තිබෙනවා. 2021-22 වසර සඳහා බදු වෙන් කිරීම බදු පෙර ලාභයෙන් 5/1ක් වශයෙන් අස්තමේන්තු කර තිබෙනවා. ඔබ විසින් එක බදු වෙන් කිරීමේ ගිණුම දෙක මූල්‍ය ප්‍රකාශන උද්දෘතයන් පෙන්වන්න. මෙම සමාගම දැනටමත් පසුගිය වසරේ ඉඳන් පැවතෙන සමාගමක්. ගිය අවුරුද්දේ බදු වෙන් කිරීමක් තිබිලා තියෙනවා 66,000ක. ගිය අවුරුද්ද වෙනුවෙන් මේ අවුරුද්ද ගෙවලා තියෙනවා 86,000ක්. බොහෝ විට ගිය අවුරුද්දේ මේ බදු වෙන් කිරීම කියලා තියෙනවා ඇත්තේ ගිය අවුරුද්දේ අවසන් කාර්තුවේ බදු වෙන් කිරීම. මේ ගෙවලා ඇත්තේ ගිය අවුරුද්දේ අවසන් කාර්තුවේ බදු ප්‍රමාණය. මේ අවුරුද්දට 1,75,000ක් ගෙවලා තිබෙනවා. ඒ වගේම කියනවා ගිය අවුරුද්දට තවදුරටත් අපි ගෙවලා තියෙනවා එකඟ වෙලා 86,000. කියන්නේ ගිය අවුරුද්දේ වෙනුවෙන් 66,000 වෙන් කිරීම තිබිලා තියෙන්නේ 86,000ක් තමයි අපි එකඟ වෙලා ගෙවලා තියෙන්නේ. මේ අවුරුද්දේ බදු ඇස්තමේන්තු ප්‍රවර්තන වසරේ ලාභයෙන් 5/1ක් කියලාත් කියනවා. අපෙන් ඉල්ලන්නේ බදු වෙන් කිරීමේ ගිණුමයි මූල්‍ය ප්‍රකාශ උද්දෘතයන්. හොඳයි විවෘත කරන්න එහෙනම් පිළිතුරු අංක 1 සඳහා බදු වෙන් කිරීමේ ගිණුමක් රුළු කරන්න. ඒ වගේම අපිට පුළුවන් මේක රුපියල් 1000 වලින් හදන්න. අපි රුපියල් 1000 කියලා මුඩින් ලේසි. දෙවන රුල් කරන්න මූල්‍ය ප්‍රකාශ උද්දෘතයන් ආදායම් ප්‍රකාශනය රුපියල් 1000 කියලා දාගන්න. ඒ වගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයත් රුපියල් 1000 කියලා දාගන්න. ලේසි එතකොට. හරි නේද? ආදායම් ප්‍රකාශන උද්දෘතය මූල්‍ය තත්ත්ව ප්‍රකාශන උද්දෘතය ජංග වගකීම් ශීර්ෂය. හරි. එහෙනම් අපි සෑදීම ආරම්භ කරමු ගණන. මුලින්ම අපිට තියෙන තොරතුරු අවශ්‍ය තැන් වලට යොමු කරන්න. බදු පෙර ලාභය 10,75,000 10 වලින් ගත්තාම 1,075යි. ආදායම් ප්‍රකාශන දාගන්න උඩින්ම බදු පෙර ලාභය 10 වලින් ගත්තාම 1,075 වුණේ නේද? ඊළඟට තියෙනවා මොකද්ද බලන්න. ඊළඟට තිබෙනවා ගිය වසරේ බදු වෙන් කිරීම 66,000ක්. 10 වලින් ගත්තාම 66යි නේද? ටික බදු වෙන් කිරීමේ ගිණුම ආරම්භක ශේෂය වශයෙන් දාගමු 4/1 ශේෂය. පසුගිය වසරේ මේ අවුරුද්දේ ගෙනා ශේෂය 66යි. 66,000 කියලා 66යි නේද? 10 වලින් අපි හදමු. ඊළඟට තිබෙනවා ගෙව් බදු ගිය අවුරුද්දට 86යි මේ අවුරුද්දට 175යි. දැන් මෙතන ගෙව් බදු ගිණුම හර කරලා තියෙනවා. ගෙව් බදු ගිණුම මාරු කරන්න බදු වෙන් කිරීමේ ගිණුමට. ඒතර වටිනාකම් ගැලපීම් කරන්න පහසුයි. ගෙව් බදු කියලා මෙහෙම ලියන්න. ඔන්නම් සම්පූර්ණ ගාන එකපාර එකතු කරලා දාන්න පුළුවන් තව වෙනම දාන්න පුළුවන්. 2021 2021ට කීයක් ගෙවලා තිබුණාද? 86,000ක්. ඒ කියන්නේ 86යි. ඔතන පැහැදිලි පේනවනේ මේ ගිය අවුරුද්දේ වෙන් කිරීම 66යි ගෙවපු ගාන 86යි නේ. ඊළඟ 2021 22ට මේ අවුරුද්දේ කීයක් ගෙවලා තිබුණාද ළමයි? 175යි 10 වලින් නේද? ගෙවු බදු. ගෙවු බදු මතක තියාගන්න බදු වෙන් කිරීමේ කිරීම හර කරන්නට ඕනේ. උතර තමයි අපිට අවසාන බදු වගකීම ගන්න පුළුවන්. හරි. දැන් ඔන්න පවතින තොරතුරු ඔච්චරයි නේද? දැන් බලන්න මොනවද තව තොරතුරු අතිරේක තොරතුරු තිබෙන්නේ? පසුගිය වසර සඳහා එකඟ වෙලා ගෙවු ගාන කීයද 86,000යි. ගිය අවුරුද්දේ බදු වෙන් කිරීම 66,000යි 86,000ක් ගෙවලා තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ ගිය අවුරුද්ද වෙනුවෙන් තියෙන උණ වෙන් කිරීමද අධි වෙන් කිරීමක්ද? උණ වෙන් කිරීමක් නේ. මොකද 66,000යි අපි ගාලා වෙන් කිරීම තිබිලා තියෙන්නේ 86,000ක් ගෙවන්න වෙලා තියෙනවා නේ. උණ වෙන් කිරීමුත් තියෙනවා අපි දෙවෙනව ගලපගමු. ඒ වගේම ප්‍රවර්තන වසරේට බදු ඇස්තමේන්තුව කීයද? ප්‍රවර්තන වසරේ බදු පෙර ලාභයෙන් 5/1ක්. අපි ඉස්සෙල්ලාම ප්‍රවර්තන වසරේ බද්ද ගලපලා ඊට පස්සේ උණ වහ අධි බදු වෙන් කිරීම ගලපගමු. ලියමු මෙහෙම. පෙර වැඩ ප්‍රවර්තන වර්ෂය සඳහා
බදු ඇස්තමේන්තුව කොච්චරද කියන්නේ? බදු පෙර ලාභයෙන් පහින් එකක් කියලානේ කියන්නේ නේද? බදු පෙර ලාභය කීයක් තියෙනවද? 1075ක්. ඕකෙන් පහින් එකක් නේ. 1075න් පහින් එකක්. 1075න් පහින් එකක් කියන්නේ කීයද බලන්න? 1075 බෙදීම 5 නේද? උත්තරේ 215යි. 215යි. මේ වසරේ බදු ඇස්තමේන්තු 215යි. නමුත් අපි පෙර වසරේ ඕන හෝ අධිබදු වෙන්කිරීමක් තිබෙන අවස්ථාවක මේ වසරේ ලාභයෙන් අඩු කරන්නේ ප්‍රවර්තන වසරේ බද්ද විතරමද ඕන හෝ අධිබදු ගැලපීමෙන් පස්සේ උත්තරේද? මේක ඕන හෝ අධිබදු ගැලපීමක් ගලපලා සම්පූර්ණ ගාන තමයි වසරේ ලාභයෙන් අඩු කරන්න ඕනේ නේද? ඊට පස්සේ බලන්න මේකට ගිය අවුරුදු සම්බන්ධයෙන් තියෙන මොකද්ද? ඌන වෙන්කිරීමද අධි වෙන්කිරීමද? පසුගිය වසරේ බදු වෙන්කිරීම 66 ගෙවන්න වෙච්ච ගාන 86යි. මොකක්ද තියෙන්නේ? ඌන බදු වෙන්කිරීමක් නේද? මේකට පහලින් එක දාගන්න. පහලින් දාගන්න ඌන බදු වෙන්කිරීම තියෙන්නේ 86යි 66 අතර වෙනසනේ. 86ක් ගෙවන්න වෙලා තිබෙන 66 වෙන්කිරීම තිබුණා. මේ දෙකේ වෙනස ඌන වෙන්කිරීමක් තියෙන්නේ. ඌන පවතින වෙන්කිරීම අඩු නම් ඌනයි පවතින වෙන්කිරීම වැඩි නම් අධි වෙන්කිරීමක්. පවතින වෙන්කිරීම අඩුයිනේ 66නේ. ගෙවන්න වෙච්ච එක 86. ඌන බදු වෙන්කිරීම කිතන 20ක් තියෙනවා. එතකොට බලන්න ඔබට පේනවා ඇති 215ක් මේ අවුරුද්දේ බදු වෙන් කරන්න ඕනි. පසුගිය අවුරුද්දේ තවදුරටත් කීයක් වෙන් කරන්න ඕනේද? 20ක්. අපි ගිය අවුරුද්දේ වෙන් කරලා තිබු ප්‍රමාණය අඩුයිනේ. එහෙනම් මේ අවුරුද්දේ ලාභයට ගැලපෙ යුතු සම්පූර්ණ බද්ද කීයද? 235යි. ලාභයට ගැලපෙ යුතු බද්ද කීයද? ඔක්කොම 235ක් ගලප ගන්න ඕනේ. හරි නේද? දැන් මේ 235 තමයි මේ අවුරුද්දේ ලාභයෙන් ගලප ගන්නට ඕනේ. අපි දැන් අර ගිණුම් වලින් අහලා තියෙන නිසා දැන් මේ ගිණුම් බදු වෙන් කිරීමේ ගිණුමත් අපෙන් අහලා තියෙනවානේ. ඒතර බදු වෙන් කිරීමේ ගිණුමට දැන් ලාභයට ගලප ගන්න 235 ඇත්ත. බදු වෙන් කිරීමේ ගිණුමට යා යුතු ගාන වෙන්නේ කොච්චරක්ද? ඒකත් අපිට මෙහෙම කරන්න පුළුවන්. දැන් මේ 235ම දැන් මේ 215ත් අපි ආදායම් ප්‍රකාශනයේ හර මේ 20ත් ආදායම් ප්‍රකාශනයේ හර. එන ආදායම් ප්‍රකාශනයේ හර වෙන ඔක්කොම ගාන කී 235යි. 235ක නම් බදු වෙන් කිරීමේ ගිණුම බැර වෙන්නට ඕනේ. ආදායම් ප්‍රකාශනය කියලා නේද? ඒක 235ක්ම අපි ආදායම් ප්‍රකාශනයට හර කරනවා. 235 ඇවිත් තිබෙන්නේ මේ අවුරුද්දේ වෙන් කිරීමයි ගිය අවුරුද්දේ උණ වෙන් කිරීමයි. ඒතර හරියට දැන් ගිය අවුරුද්දේ 86ක් ගෙවුවට වෙන් කරලා තිබුණේ 66නේ. ඒතර මේ 235 තුන 20ක් තව තියෙනව නේද? ඉතින් 215 මේ අවුරුද්දේ. ඒතර ආදායම් ප්‍රකාශ මෙතන බැල 235ක ආදායම් ප්‍රකාශනය කියලා ආදායම් ප්‍රකාශනය අපි හර කරමු. බදු පෙර ලාභයට පහලින් දාගන්න මෙහෙම. ආදායම් බදු කියලා 235ක්. ඒක අඩු කළාම දැන් උත්තර කරන බලන්න 0.7 3ක් ගියම 4යි 10න් දෙකක් ගියම 8යි 840. මේක බදුපසු ලාභය නැත්නම් කාලච්ඡේදයේ ලාභය. කාලච්ඡේදය සඳහා ලාභය. කාලච්ඡේදයේ සුද්ධ ලාභය කියලා කියන්න පුළුවන්. කාලච්ඡේද සඳහා වාර්තා කරන කාලච්ඡේදයේ සුද්ධ ලාභය නේද? 840 නැත්නම් බදුපසු ලාභය තමයි අදහස නේද? හරි. දැන් උතර ආදායම් ප්‍රකාශනයේ හරි. දැන් බලන්න බදු වෙන් කිරීමේ ගිණුම තුල තවදුරටත් තත්ත්වය කොහොමද බලන්න. මෙන්න අවුරුදු මුල වෙන් කිරීම මෙන්න ගෙවපු ගාන ගිය අවුරුද්දට මෙන්න ගෙවපු ගාන මේ අවුරුද්දට. දැන් මේ ගිණුම තුලනය කරලා ගන්න. මේ ගිණුම තුලනය කළා මෙන්න ශේෂය තමයි තවදුරටත් ගෙවන්න තියෙන බද්ද. බැලපැත්ත වැඩි නේ 6 11යි 9ක 10ක ඉතුරු 2ක ඉතුරුයි. 301යි බැර එකතුව 301 හර කළාම බලන්න වෙනස 6 5 11යි එකක් ඉතුරුයි 9යි 7යි 16යි 4යි 20යි නේ. තව 40ක් තව දුරටත් තියෙනවා වගේ කීමක් ඉතිරිලා තියෙනවා නේ. හරි. තව 40ක් තව දුරටත් ගෙවන්න තියෙනවා අපිට. ඔබට පුළුවන් මේ 40 ආවේ කොහොමද කියලා කියන්න. දැන් අපි ගිය අවුරුද්දට 66ක් වෙන් කරලා තිබුණා 86ක් ගෙවුවා. ඒ අඩු උණතාවයක් තුන 20ක් ඒ උණතාවයෙන් දැන් ආදායම් ප්‍රකාශන කරලා මෙතන බැල වුණානේ. මේ 235 තුල තියෙන අගෙන් 20ක් ගිය අවුරුද්දට වෙන් කිරීමනේ. මේ අවුරුද්දට වෙන් කරලා තිබුණේ කී 215යි. 215 මේ අවුරුද්ද කීයද ගෙව්වේ? 175යි.
මේ අවුරුද්ද තව කීයක් ගෙවන්න තියෙනවද? 215 175 වෙනස කීයද? 40. ඒක තමයි මේ තාම ගෙවලා නැත්තේ. ඒක වගකීමක්. ඒත් මේ අවුරුද්ද අවසානයේ තවදුරටත් තියෙනවා වගකීමක් තියෙනවා කීයද? 40ක්. ගිය අවුරුද්දට හා මේ අවුරුද්දට සම්පූර්ණ වෙන්කල් ප්‍රමාණයෙන් ගෙවපු ගාන අඩු කළාම තවදුරටත් ගෙවන්න තියෙන ගාන කීයද? 40යි. මේ වෙන් කිරීමක් නේද? මේ 40 අපි ජංගම වගකීමක් වශයෙන් දාන්නට ඕනේ. ජංගම වගකීමක් වශයෙන් දාන්න ඕනේ ගෙවිය යුතු බදු කියලා. 40යි. 10 වලින් 40 කියලා කියන්නේ. පැහැදිලි නේද? හරි. ඔන්න ඔය ආකාරයේ පිළිතුරක් තමයි මෙම ප්‍රශ්නය සඳහා වන පිළිතුර. හරි. අපි තව අභ්‍යාසයක් බලමු. බලන්න අභ්‍යාස අංක 44. මම ගණන කියවන්න මුලින්ම අහගන්න. සීමිත PQR සමාගමේ 2022 මාර්තු 31 දිනින් අවසන් වසර සඳහා දත්ත කීපයක් ඔබට දෙනවා මේ ආකාරයට. බදු පෙරලාභය ලක්ෂ 9යි. බදු සඳහා වෙන් කිරීම 2021 4 2,15,000යි. ගෙව් බදු 2020 වසරට 2 ලක්ෂයයි. 21 22 වසරට 2,50,000යි. අතරේක තොරතුරු 2021 22 වසර සඳහා සත්‍ය බදු බැඳියාව 2 ලක්ෂයට එකඟ වෙලා එය ගෙවලා තියෙනවා මේ අවුරුද්දේදී. යහන්නේ 2,15,000ක් වෙන් කර තිබුණා ලක්ෂ 2යි ගෙවන්න වෙලා තියෙන්නේ. ඒත් අධි වෙන් කිරීමක් එතන තියෙනවා. ඒක ගෙවලත් ඉවරයිලු. මේ වසරට බදු ඇස්තමේන්තු 2,85,000යි. හරිද? ඒකෙන් 2,50,000 දැන්ටම ගෙවලා තියෙනවා නේද? ඔබ විසින් එක බදු වෙන් කිරීමේ ගිණුම දෙක මූල ප්‍රකාශන උද්දෘතයන් පිළිල කරන්න. අර ඉස්සෙල්ලා ගන්න වගේ තමයි බදු වෙන් කිරීමේ ගිණුමත් ඕනේ. මූල ප්‍රකාශන උද්දෘතයන් අපිට අවශ්‍ය කරනවා. හොඳයි. බදු වෙන් කිරීමේ ගිණුම රුල් කරන පිළිතුරු අංක 1. අපි මේ ගණන් රුපියල් 10 වලින් හදමු ලේසි අපිට නේ. බදු වෙන් කිරීමේ ගිණුම ඊළඟ මූල ප්‍රකාශ උද්දෘතයන් ඕනේ ආදායම් ප්‍රකාශනය එකත් අපි රුපියල් 10 කියලා ලියගමු. මූල තත්ත්ව ප්‍රකාශනය රුපියල් 10 කියලා ලියගන්න. මූල තත්ත්ව ප්‍රකාශනය ජංගම වගකීම් ආදායම් ප්‍රකාශනය නේද? බදු වෙන් කිරීමේ ගිණුම ආදායම් ප්‍රකාශනයේ උද්දෘතය මූල තත්ත්ව ප්‍රකාශනයේ උද්දෘතය නේද? දැන් අපි ඉස්සලාම මේ පවතින ශේෂයන් මුලින්ම දාගනිමුකෝ. බදු පෙර ලාභය තියෙන ලක්ෂ 9ක් 10 වලින් ගත්තම 900. බදු පෙර ලාභය දාගන්න ආදායම් ප්‍රකාශනයේට ආදායම් ප්‍රකාශනයට දාගන්න බදු පෙර ලාභය බදු පෙර ලාභය 900යි. ඊළඟට තියෙනවා බලන්න බදු වෙන් කිරීමේ ගිණුම ශේෂය අවුරුදු මුල 215ක් නේ. බදු වෙන් කිරීමේ ගිණුමට දාගන්න මෙහෙම 4 1 ශේෂය අර පැත්තට බදු වෙන් කිරීම හැමනම් බැර ශේෂයක් තියෙන්නේ 215යි. ඊළඟට තියෙනවා ගෙව් බදු ගිය අවුරුද්දට 200යි මේ අවුරුද්දට 250යි. බදු වෙන් කිරීමේ ගිණුම හර කරන්න ගෙව් බදු කියලා ඔන්න සම්පූර්ණ ගණන එකපාර දාන්න පුළුවන්. 20 21 200ක් තිබුණා නේද? 21 22 ඊය ගෙවලා තිබුණාද? මේ අවුරුද්දට 250ක්. ඊළඟට කියනවා ළමයි මෙන්න මෙහෙම බලන්න ඊළඟ මොකද්ද කියන්නේ? ගිය අවුරුද්දට බදු එකඟ වෙච්ච බද්ද 200යි. එක ගෙවලක් තියෙනවා. ඒතර වෙන් කිරීම තියෙනවා 215ක්. 200ක් තමයි එකඟ වෙලා ගෙවලා තියෙනවා. එහෙනම් ගිය අවුරුද්ද වෙනින් තියෙන්නේ මොකද්ද? අධි වෙන් කිරීමක් නේ. පවතින වෙන් කිරීම වැඩින්නේ 215ක වෙන් කිරීමක් තියෙනවා. ඇත්තටම ගෙවන්න වෙලා තියෙන 200යි. අධි වෙන් කිරීමක් තියෙනවා 15ක. ප්‍රවර්තන වසරේ බදු ඇස්තමේන්තුව ගාණ දෙනවා කීයද? 285ක්. 2,85,000ක් නේ. අපි පෙරවැඩ කළා ගමු මෙහෙම. පෙරවැඩ දැන් මම මේ කරන පෙරවැඩ ඇත්තම පොදු පරමාර්ථ සඳහා මූල්‍ය ප්‍රකාශන වල අපි වෙනම සටහනක් මම ඉදිරිපත් කරන්න පෙරවැඩක් මේක. ආදායම් බදු එයාට මෙහෙම ලියමු. ප්‍රවර්තන වර්ෂයේ සඳහා බදු ඇස්තමේන්තුව දැන් බදු වෙන් කිරීම ඕන එකක්. ප්‍රවර්තන වසර සඳහා බදු ඇස්තමේන්තුව ගාණ කීයද කියන්නේ 2,85,000. ඒ කියන්නේ 285 නේ. රුපියල් 1000ක ගත්තොත් එම 285යි.
ඊළඟ බලන්න මේක ගැටින් ගලප ගන්න ඕනෝ ආදිබද්ද. ගිය අවුරුද්ද සම්බන්ධයෙන් තියෙන්නේ මොකද්ද? වෙන් කිරීම 215ක් තියෙනවා. ගෙවලා තින්නේ ගවන්න වෙලා තියෙන 200යි. එහෙනම් 15ක අධි වෙන් කිරීමක් තියෙනවනේ. එමු ලියමු. අධි වෙන් කිරීම වරහන් තුන යන මම 215 සහ 204 වෙනසනේ. 215ක් තියෙන වෙන් කිරීම 200යි ගෙවන්න වෙලා තියෙන. 15ක අධි වෙන් කිරීමක් තියෙනවා. අධි වෙන් කිරීමක් આવොත් ඒක මේ අවුරුද්දේ බදු වියදමට එකතු කරනවද අඩු කරනවද? උණ වෙන් කිරීමක් කියන්නේ තවදුරටත් අලාභයක්. අලාභයක් නිසා අපි එකතු කරනවා. අධි වෙන් කිරීමක් කියන්නේ අලාභයක් නෙමෙයි. ඒක අලාභය අඩු කරන දෙයක් නේ. එහෙනම් බදු වෙන් කිරීමෙන් අඩු කරනවා. එහෙනම් මේ වසරේ ලාභයට ගලප ගන්න තියෙන බද්ද වෙන්නේ මෙන්න මේ ගාන. 270යි. පැහැදිලි නේද? 285ක් වුණාට වසරේ බදු ඇස්තමේන්තුව ගිය වසරෙන් අපිට වාසදායක තත්ත්වයක් කියන්නේ ධනාත්මක තත්ත්වයක් තියෙනවා 15ක නේද? අලාභයක් නෙවෙයි ලාභයක් තියෙනවනේ. බදු වෙන් කිරීම ගිය අවුරුද්ද වැඩි නේ ඒක මේ අවුරුද්ද ගලප ගන්නවා. ඒ නිසා මේ වසරේ බදු වෙන් කිරීම වෙන්නේ දැන් 270යි ලාභයට ගලපන ප්‍රමාණය. 270 ආදායම් ප්‍රකාශනයේ හර බදු වෙන් කිරීමේ ගිණුම බැලනේ. බදු වෙන් කිරීමේ බැල කරනවා ආදායම් ප්‍රකාශනයක 270ක්. ඒක අපි ආදායම් ප්‍රකාශනයට දාගන්න මෙහෙම බදු පෙර ලාභයට පහලින් ආදායම් බදු කියලා 270ක්. අඩු කළාම දැන් උත්තර වෙනවා බලන්න කීයද? 630ක් නේද? 630ක් නේද? මේ තමයි කාලච්ඡේදය සඳහා සුද්ධ ලාභය. ඒක කාලච්ඡේදය සුද්ධ ලාභයනේ. කාලච්ඡේදය සඳහා ලාභය. දැන් කාලච්ඡේදය සුද්ධ ලාභය. 630යි නේද? හරි. ඊට පස්සේ අපි බලමු බදු වෙන් කිරීමේ ගිණුමේ අවසාන ශේෂය කීයද කියලා. ඒක තමයි ජංගම වගකීම් වලට යා යුතු වන්නේ. 450 බැර පැත්ත වැඩි නේද? 5යි 8යි 485ක් තියෙනවා නේද? 485 මෙතන දැම්මම බලන්න වෙනස 5යි 35ක් තියෙනවා නේද? 5ට ගෙනා ශේෂය 2ට ගෙනා ශේෂය 35යි. මේ 35 කියන්නේ තව විදිහකින් මොකද්ද? මේ වසරේ බදු ඇස්තමේන්තුවෙන් තවදුරටත් ගෙවන්න තියෙන ගානනේ. මේ වසරේ බදු ඇස්තමේන්තුවේ 285නේ. එතන 270 වුණා ගිය අවුරුද්ද අධි වෙන් කිරීම ගැලපුවෙන් පස්සේ උත්තරේ 285යි. ඒකෙන් ගෙවලා තියෙන ගාන කීය 250යි. ඒත් මේ වසරේට තව කීයක් ගෙවන්න තියෙනවද? 200 තව 35ක් ගෙවන්න තියෙනවා නේ. ඒක වගකීමක්. මේ 35 අපි දා ගන්න ඕනේ ජංගම වගකීමක් වශයෙන් ශේෂ මූල තත්ත්ව ප්‍රකාශනයේ. ජංගම වගකීම වල දාමු ගෙවිය යුතු බදු 35යි. 10 වලින් නා. ඔන්න ඔය ආකාරයට තමයි බදු ගැලපීම කරන්න ඕනේ. අපි බදු ගැලපීම ඇතුළුව මූල ප්‍රකාශන පිළිවෙල කිරීම සම්බන්ධ තවත් ගැලපීම් සහ අභ්‍යාස ඊළඟ ඒකකයේ තුලින් සාකච්ඡා කරමු.